Hi, Lamai. Lamai, can you hear me? Guys, can you hear me? I need to make sure whether the technical system is just working finely. Just can you hear me? Yeah, good. Thank you, Ashfaq. Okay. Yeah, let's just wait for the other students to just log in for 1 or 2 minutes, then start. Okay. ඔයාලා මම මේ කියපු ටික බලාගත්තද? I told you to read something and get your own review on something. බලාගත්තද ඒ ටික? ඔයාලගේ own review එක ගත්තද? අද මුලින්ම කතා කරන්න යන ළමයි මෙන්න මේ topics ටික. Free body diagram, friction, static friction and dynamic, and power and force relationship, and braking distance, centripetal force, law of conservation of energy, and law of conservation of momentum, relative velocity, and VT graph, and resultant force. මාරල් ටොපික්ස් ගොඩක් තියෙනවාද කතා කරන්න හැම එකක්ම බොහොම ගැටියෙන් කියලා දෙන්න. මොකද 2020 first question එක තියෙන්නේ. මේකේ ඔය ප්‍රශ්න මම මේ කියපු ටොපික්ස් ඔක්කොම කතා වෙලා තියෙනවා. දැන් ඉස්සරහට පේපර්ස් හැදෙන්නේ කොහොමත් ඒ මොඩල් එකට. හරිද? එතකොට කලින් නම් එක ටොපික් එකක් අරගෙන පොඩි සබ් ටොපික් එකකින් දිගටම ගියානේ. දැන් එහෙම යන්නේ නැහැ. දැන් මුළු ලෙසන් එකක් මෙකැනික්ස් නම් මුළු මෙකැනික්ස් ලෙසන් එකම කවර් වෙන විදිහට තමයි හදන්නේ ගොඩක් වෙලාවට. ලෙසන් එකෙන් අඩුම ගානේ 50% වත්. සෝ ඒක නිසා අපි පොඩ්ඩක් හොඳට අපේ ලෙවල් එක හදාගන්න ඕනේ. එහෙම නේද? තමයි. හරි. right. අද මැච් එක ඉතින් යනවා නේද? කට්ටිය කවුද දන්නේ පාකිස්තාන නිව්සීලන්ත මැච් එක බලනවද කියලා? අද ශ්‍රී ලංකා නිව්සීලන්ත අද නිකන් හරි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මැච් එක තිබුණා නම් එහෙම එකෙක්වත් හොයාගන්න නෑ මම හොයාගන්නත් නැති වෙයි. හරි. මොකද මේ මිනිස්සු මැච් ටික ගහන්න ගත්තානේ කවුරුත් හිතුවේ නෑනේ ගහයි කියලා. එකපාර ගහන්න ගත්තාම නිකන් අර අපිට නිකන් අර නැති කිචියක් එන්න ගන්නවා. එහෙමනේ. යාර අපිට කලින් නොතිබුණ අමුතු ගැම්මක් එන්න ගන්නවානේ. අම්මා ෆෝම් එකේ ඉන්නේ මාර ෆෝම් එකේ ඉන්නේ. වැරදි හරි දසුණයටත් වැදින්න ගත්තොත් දෙයියන්ගේ පීඩය අනිත් ටීම් වලට. බෝලින් යුනිට් එක ගන්න කතා කරන්න දෙයක් නෑ නේ සුපිරි බෝලින් යුනිට් යන්නේ තියෙන්නේ. අශ්වක් කාටද පාකිස්තානට සපෝට් කරන්නේ? I mean නිව්සීලන්ත මැච් එකේ නිව්සීලන්ත පාකිස්තාන මැච් එකේ. මගේ යාළුවෙක් හිටියා උස්මාන් කියලා. මනුස්සයා ලංකාවයි මේ පාකිස්තානයේ මැච් එකක් ගියත් මිනිහා ඒ සපෝට් කරන්නේ පාකිස්තාන. ඒ අතර අකීල් කියලා තව යාළුවෙක් හිටියා මිනිහට පේන්නම් බැරි ටීම් එක පාකිස්තාන. අමුතු සීන් තියෙනවා ඉතින්. ඕකේ. අපි වැඩේ පටන් ගමු ළමයි. පස්සේ ජොයින් වෙන අයට රෙකෝඩින් එක බලන්න පුළුවන් වෙයිනේ. එහෙමනේ. තව ළමෙක් ආවා. බලමු තව විනාඩියක් විතර. කායක ජොයින් වෙනවනේ. හරි. මම අද කිව්ව ටොපික්ස් ටික මොනවාද? මුලින්ම කතා කරනවා free body diagram and friction and power force relationship and braking distance. මේ ටික නම් ඔයාලා ගොඩක් ලොකු ප්‍රශ්නයක් නෑ මේ law of conservation of momentum energy and VT graph resultant force ඒවා දන්නවා. මම දන්නේ relative velocity එකේ කොහොමද කියලා. How about relative velocity? Do you have any clear idea or kind of confusing? හැමෝම ටෙක්ස්ට් කරන්න කොහොමද confusing ද වට්ටද?
ළමයි ඒක මට පොඩ්ඩක් නිකන් ඔයාලගේ ඔළුවේ තියෙන ගතිය කියන්න පොඩ්ඩක් කොහොම I'm talking about relative velocity. How do you feel? Have somewhat an idea. Okay, and others. Because in the first question we don't want to use that, but 2003 and 4 we have to completely use that. තග්ගල කියන්න. මට අස්පක් විතරයි උත්තරයක් දෙන්න තව. How do you feel? හරි. Okay. කටිය නිකන් මේ ටෙක්ස්ට් එකකින් දෙයක් දාන්නත් ලැජ්ජයිද මං. කොහොම බැලමයි. Almost 18 completed නේ. About to turn into be 19 adults. You are no longer kids. Right? Okay. අද මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද free body diagram එකක් අඳින්නේ කියලා. Come to think of drawing a free body diagram, somebody may use just a box and draw whatever the pose given in, like to up and down and to right hand side, left hand side, to certain corner, whatever it is. This is also fine, no problem, fine. But we have to think about that in some other way, because in this case, this may consume some time. This is the proper way to draw a free body diagram is in this way. Much better way to draw a free body diagram is draw a certain big dot and mark all the poses that is going to apply with the magnitude and direction indicated by arrows, right? You have to use arrows. In the arrows, it will just indicate the directions. කොහොමද directions ටික තියෙන්නේ කියලා හරියට බලා ගන්න පුළුවන් එතකොට. Got the point? Then you will be able to then in the directions. This is what all about free body diagram. In a free body diagram, we are not going to, right? We are not just going to mention about what. Okay, in a free body diagram, we are not going to mention about the that means the four-planar forces like when you resolve, right? Think about when you resolve certain force. We are not going to mention about any component. No component, only the direct force. That's what we are just going to add into the free body diagrams. Sorry. දැන් ඔය free body diagram එකක් පළවෙනි ප්‍රශ්නේම අහලා තියෙනවා උඩින්ම. ඒක නිසා free body diagram එකක් අඳින හැටි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකක් හරි force එකක්. Have a good look at. If you have one force that is bigger than the other one. Now think about this one is force A and the force B. Think about if A is equals to 50 Newton and the B is equals to kind of 45 Newton. මෙහෙම දානවා නම් ළමයි හොඳට මතක තියාගන්න දෙවෙනි එක්කෙනා පොඩක් අඩුයිනේ ඉන්න පොඩක් කොට කරලා දාන්න. ඔය ගොඩක් දේවල් බලනවා free body diagram මාක් කරද්දියා force එක විතරක් ලකුණු කරාට දැන් සමහරව අර පිටටම බලන කෙනෙක් අහුනොත් අපයියා ලකුණු. එහෙනම් හොඳ 100න් if you have a bigger force use a little bit long arrow. If you have a shorter force, smaller one, so use a certain short arrow. හරි. ඒක පොඩ්ඩක් හොඳට ඔළුවේ තියාගන්න. මම ඔයාලට කිව්වනේ මේක යූස් කරලා ළමයි තියාගෙන තමයි කරන දෙයක් කරන්න ඕන. අනිත් දේ තමයි මේ ළමයි මගෙන් වීඩියෝස් ඉල්ලුවනේ. හරිද? මතක තියාගන්න ක්ලාස් එකකට හිටියේ නැත්නම් අපි වීඩියෝ එක බලනවානේ. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දන්නවද? වීඩියෝ බලලා අපිට ඉගෙන ගන්න බෑ. වීඩියෝ එකක් බලලා videos බලනවා නම් අම්මා YouTube එක ඇතිනේ මාර වීඩියෝ දෝ කියලා මොකටද දාලා සල්ලි කියලා ක්ලාස් යන්නේ එහෙම කරන්න බැලම මේකමට හරියදාට සාමාන්‍යයෙන් ක්ලාස් එකේ ඉන්නවා කියලා හිතාගෙනම කරන්න ඕනේ. ඒක එක දිගට වීඩියෝ එකක් බලන ඉන්න සාමාන්‍යයෙන් හරි අමාරු වැඩක් නේ. හිතන්නකෝ පැය 2යි කියලා වීඩියෝ එක තියෙන්නේ. පැය භාගෙන් භාගයට 4 පාරක් අඩලා හරියට
ඉඳගෙන ඒකේ note එක ලියන ගමන් අර මේවා කරගෙන බලන්න. දැන් මෙතනයිදිත් එහෙමයි. මම මොනවා හරි දෙද්දී ටක් ගාලා පොලයක් අරගෙන ඒ ටික රෆ්ලි දාගන්න. ඔය වීඩියෝ එකෙන් බලනවා පස්සේ කියලා හිතුවට ජීවිතේට වෙන්නේ නැහැ ඔය. හරි. මේ හස්පිටල් වෙන්නේ නැහැ. ඔව් ඔයාලට නෙමෙයි මටවත් කරන්න බෑ ඇත්ත කතන්දරේ එහෙම. හරිද? මොකද සුනත් සාමාන්‍ය විශ්නාම තමයි. තමයි හැටි. හරි. ඊළඟට තමයි අපි කතා කරන favorite diagram එක ගැන කතා කරා. Now I am just about to introduce you about the theory of friction. What is friction? Does anybody have the idea of friction? So හොඳට මතක තියාගන්න definitions එහෙමම අහනවා. හරි. I normally prefer writing definitions in my book with a hashtag. I'm not using star sign because star symbol is for something to highlight something like a special point. මතක තියාගන්න these ones are right. I mean the definitions are extremely no. Extremely ultimately important, not just important. ටිකක් important නෙමෙයි පට්ට important. එතකොට මම නම් සාමාන්‍යයෙන් මෙන්න මේ සයින් දෙකෙන් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා කැමති එකක් පාවිච්චි කරගන්න definition එක තියද්දි ඔයාලා කොහේ හරි ලියා ගන්නවා නම් හොඳයි. අස්ෆක් ඔයා දාපු උත්තරේ ආපහු පාරක් දාන්න බලන්න. මට නිකන් නිවාඩු පාඩුවේ බලන්න. කොහොමම දාන්න. Yeah, force of motion or states of motion, but it is not always friction. It can be any opposing force. Right? It can be any opposing force. Right? Now think about when a small vehicle like three-wheel is just about to move, slide down a road. What you are going to do? Just to run in front of the wheel and you are trying to stop it. Now it's all opposing force. It's not friction. Actually, friction is applying through your foot, but your overall force is provided by your hand. Aerodynamic force, a magnetic pull, whatever it is. So there is a definite definition, extremely definition related to friction. මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න මම හරි ආසයි නිකන් කතා කරන්න පුළුවන් අය එහෙම ඉන්නවනම් මෙතන කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ මයින්ඩ්නේ මිනිමම් උගන්වන්න. මම දන්නවා මෙතන ඉන්නේ හරි වැදගත් ළමයි. ඉතින් මම කීයටවත් හිතන්නේ නැහැ අනවශ්‍ය දේවල් මෙතන කැපෝ ගහයි කියලා. අවශ්‍ය දේ විතරක් කතා කරයි කියලා මම ලොකුට විශ්වාස කරනවා. යම් බලන්න මොනාරි ස්පෙෂල් පොයින්ට් එකක් එහෙම තියෙනවා. හරි. මම මෙහෙම කියන්නම්කෝ දැන් ඔයාලගේ උත්තරේ බලාගෙන හිටියොත් මට වෙලා යනවා. right? The opposing force that effect so as to the opposing force that effect surfaces in contact opposing what retarding or preventing relative motion between the two surfaces. ඕක තමයි හරියටම ලියන්නේ. The opposing force which retarding or preventing relative motion between two surfaces in contact. හරිද? ඕක හරියට කැමති නම් ලියා ගන්න මම එකපාරක් හිමීට කියන්නම්. කැමති නම් ලියා ගන්න ඕක තමයි ලියන්න ඕනේ. යන්න. The opposing force which preventing or retarding. Preventing or retarding. Prevent කරනවා කියන්නේ නවත්තලම දානවා. ආයෙත් ඉතින් එන්න දෙන්නේ නැහැ. Stop there. කියලා නවත්තලා දානවා. Retarding. Retarding කියන්නේ ඔයා හිතන්න you provide some 100 Newton. But the resultant force is some 80 Newton. 20ක් පිළි ගහලා අපි කියනනේ හොරගම් කරනවා වගේ වැඩක්. 20ක් හොරගම් කරනවා. මෙතන කරලා තියෙන්නේ රිටාර්ඩ් කරලා. ඒ කියන්නේ 100කින් යන්න පුළුවන් chance එක තිබිච්ච එක 80කින් යන ගානට ටැක්ස් ගහනවා. ආණ්ඩුව කරන්නේ නැතුව retarding our buying ability. They don't stop us to buy something. No, they are retarding our buying capacity. Don't buy. අංග පොඩ්ඩක් ඉමින් සීරියස් එක කරනවා. ඒ කියන්නේ රිටාර්ඩ් කරන එක කරන්නේ. හරි. ප්‍රිවෙන්ට් කරන්නත් ඉඩ තියෙනවා ඉස්සරහට.
1970s වලදී ඕක කරලා තියෙනවා ප්‍රිවෙන්ට්ම කරලා තියෙනවා don't buy කවුරු හරි buy කරලා තියෙනවා නම් දෙයියන්ගේ පීඩයි කෙලින්ම ගිහලා උසාවි දාන්න සමහර products ඉතින් ඔක හොඳට තේරුම් ගන්න preventing and retarding කියන්නේ මොකක්ද කියලා retarding කියන්නේ අඩු කරනවා එන power එක පොඩ්ඩක් අඩු කරලා දෙන්න හරි හරි අපි ලියමු the opposing force which preventing or retarding relative motion between two surfaces in contact. ඕක තමයි හරියම definition එක. අහුවත් ඕක ලියන්න ඕනේ ලකුණක් දෙකක් හම්බ වෙయ్యා. මොකද ගොඩක් වෙලාවට definitions අහනවා ප්‍රශ්නයක පොඩි කෑල්ලකට දෙකකට definition එකකට සාමාන්‍යයෙන් 104ක් විතර වගේ ලකුණු තියෙනවා සාමාන්‍යයෙන් paper. ඒ ලකුණු 4 වෙන්න පුළුවන් ඔයාලගේ rank එක තීරණය කරන්න. හරි. මම හිතනවා ඒක ගන්න නැති කියලා. හරි. දැන් friction කියන්නේ අස්වක් කිව්ව විදියටත් කිව්වනේ ඇත්තටම state of motion එක කියන්නේ අර වෙනස් කරනවා opposite වැඩ කරනවා කියලා. going against නේ. Please repeat it possible. Yeah, I can put definitely but try to write at the on the spot. Okay, හරි වෙලාවට ඒ වෙලෙම ලියා ගන්න බලන්න ළමයි. මොකද මම මේ පට theory ගොඩක් අද එකපාරට කියලා දෙන්න යන්නේ. හරිද? විනාඩි 40ක් පැයක් වගේ ඇතුළතනේ. මට තව දෙයක් කියන්න ඕන ළමයි. මේ දේත් ඔළුවට ගන්න. මොකද දන්නවද? ඔයාලට මේ තියරි උගන්වලා තියෙන්නේ ක්ලාස් වල අපි ගමුකෝ නිව්ටන් ෆ්‍රික්ෂන් කියන එක. මම හිතන්නේ කොහොම වෙලාවට දවසක් එකමාරක් අරගෙන උගන්වන්න. ඒ උගන්වලත් හරියට තේරිච්ච දේ තමයි දැන් මම මේ රෆ්ලි කියලා දුන්නේ. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගණන් හදලා එහෙම ඔයාලට ප්‍රැක්ටිස් නිසා පොඩ්ඩක් අර ප්‍රෙපෙයාර් වර්ක් එකක් නෙමෙයි දෙන්න ඕනේ. හරිද? එක එක්කෙනාගේ දැන් කම්පියුටර් එකක් ගත්තොත් එහෙම PIPO එකකුයි i7 11th gen 13th gen වගේ හොඳ පට්ට capacity තියෙන හොඳ RAM තියෙන 32GB විතර RAM එකක් ගහපු හරිද? හොඳ VGA card දාපු computers තියෙන අතර නිකන් 256 megabyte RAM capacity එකක් තියෙන PIPO computer එකකුත් තියෙනවා. අපිට සමහර program අර PIPO එකේ run කරන්න බෑ ළමයි. එහෙම දෙයක් තියෙනවා. ඉතින් අපේ ළමයින්ගේ brain capacity එක එක level වල ඉන්නේ. කෙනෙක්ට නිකන් අර fast and forward කරලා නිකන් අර roughly කතා කරද්දී දෙයක් තේරුම් යන්න නැති වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒ කියන්නේ යාගේ RAM එක පොඩ්ඩක් මදි. processor එකක් මදි. ඒවා මේ factory default එන දේවල් නේ ඒවා හදාගන්න පුළුවන් අපිට පුළුවන් කියන පෝට්ම කින් එක රිප්ලේස් කර කර හදන්න පුළුවන්. ඒවලට එක්සර්සයිසස් කරව මේවා තියෙනවා. මම දන්නවා ඔයාලා එහෙම කරන්නේ නැහැ නේද? හරි. ඒක නිසා තියෙන RAM එකම තියෙන එකෙන්ම ගන්න වැඩ කරගෙන යන එකනේ කරන්නේ. එහෙම කරද්දී සමහරුන්ට දෙයක් පාරා හොෙන්නේ නැහැ. මෙතනදී ලොකු අවදානමක් තියෙනවා. හරිද? මට ප්‍රශ්නයක් නැහැ ඔයාලා එනවද නැද්ද කියන එක. මට අදාළම නැහැ. හරිද? මොකද දැනටත් මට හොඳ ඉන්කම් එකක් තියෙනවා. ඉතින් මට ඔයාලා ආසේ එකක් ආව නැතත් මට කමක් නැහැ. ආවත් මට ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මම කියන්නේ එවනේ මේ නමුත් ඔගේ හානියක් තියෙනවා. නිකන් හරි රඩු RAM එකක් තියෙන එකෙක් මෙතෙන්ට ඇවිල්ලා. උඩ මේ කියන දේ තේරුන්නේ නැත්තම්. මිනිහා එළියට ගිහිල්ලා කියන ආපු වර දරු කියලා කෙනෙක් ඉන්නවා කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නේ මිනිහාට ගිය අර RAM එක වට අඩුයි. අර ෆාස්ට් කියන දෙයක් ඔලුවට දාගන්න අර වේගය දැන් මෙතන මේකක් කියලා ඊළඟ තියරි එකත් කොහොම ළඟ ළඟ සිප් වෙද්දී මෙතන පේපර් ඩිස්කෂන් එකක් අපි කරන්න ඉන්නේ කියන එකවත් මිනිහට අම්මතක නැහැ. අම්මා ඒව තේරෙන්නේ නැහැ නේ කියලා තැන් වල කිය අම්මා ඔක ගන්න යන්නේ. ඒක මට ප්‍රශ්නයක් තමයි. නෝ ඒ ලෙවල් කරලා තියරලා තව අවුරුදු 3කින් විතර වගේ ජොබ් එකක් කරන කාලෙටත් කවුරු හරි කිව්වා යන්න බෑ මට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. කියලා ළමයාට අනිත් එකට කියන්නේ නැහැ නේ මේ මගේ RAM එක අඩුයි කියන එක. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක නිසා තමන්ගේ RAM එක අඩුයි නම් මේක තීරුවේ ටේප් එක යන්න. හරි. එහෙම කියන්නේ හේතුව ඒ දන්නවද නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මට. තමන්ගේ RAM එක හොඳයි කියලා තමන්ට දැනෙනවා නම් මට්ට කන්ෆිඩන්ස් නම් ඉමු. මොකද මේ ක්‍රමේ එහෙම නැත්නම් RAM එක අඩුයි නම් තව ක්‍රමයක් තියෙනවා. තියරි එක උගන්වන්නදී පුළුවන් දෙයක් විතරක් අරගෙන පාඩුවේ ප්‍රශ්නේ කරද්දී විතරක් ප්‍රශ්න ටිකට විතරක් ඇටෙන්ෂන් එක දීලා ලකුණු කීයක් හරි ගන්න එක. ඒක හරිය ජෙනුවින්. හරි. ඔය ක්‍රම දෙකම තියෙනවා. අර පළවෙනි මම මුලින්ම කියපු අර නරා ගමේ නම් යන්න එපා. මගේ මොකද ඒක අවුලක්. හරි. හොඳට අහගන්න.
දැන් එතකොට friction කියන්නේ ළමයි හැමතිස්සෙම ඔපෝස් කරන එකක්. මතක තියාගන්න support නම් කරන්නේ නැහැ කියන එක. හේතුවකුත් තියෙනවා. There are solutions. Now think about certain box. We are trying to drag it along a certain horizontal slope. What is the reason behind this friction? මට කියන්න බෑන කවුරු හරි ඇයි මේ friction කියන එක එන්නේ කියලා. ඒ idea එකක් තියෙන්න බෑ. ඇයි මේ friction එක තියෙන්නේ? මට කාට හරි කියන්න බෑ තප්පරයක් මම දෙන්නම්. ඇයි ඒ friction? Oh my god. ඊට කලින් ළමයා මගෙන් අහුවනේ මොකක් හරි අර definition එක කියන්න කියලා. මම ඔයාලට කිව්වද මට මතක නැහැ. මම RAM එකක් ගැන කියෝ විදියට. මම ඔයාලට definition එක අපහු කිව්වද නැද්ද මට මතක නැහැ. No, okay. Write it. The opposing force which preventing or retarding what? Relative motion between two surfaces in contact. ඔන්න ඕක හරියටම එන්න ඕන. ඔය වචන එකක් හරි මිස් වුණොත් ලකුණු හම්බෙන්නේ. මොකද ඔපෝස් කරනවා කියන එක ඕන කෙනෙක්ට ඔපෝස් කරන්න පුළුවන්. මැග්නටික් ෆෝස් එකකින් කරන්නත් පුළුවන්. රිපල්ෂන් එකක් දීලා. හරි. මට කවුරු හරි පින්වතෙක් කියන්න ෆික්ෂන් එන්නේ කියලා. Yeah, the nature of the surface and හරියට හරි තරුස. Smoothness and roughness. හරි. අපිට හිතන්න ඔව්. හරි. තමයි බිලියඩ් ටේබල් එක. හරිද? බිලියඩ් බෝඩ් එකක් එහෙම ගත්තාම නිකන් අර තියෙනවා නිකන් බෝලේ වැඩි යනවා නිකන් කිසි ගින්නක් නැතුව. තරලෝම හිතන්න කොච්චරද මම එකව දැකලා තියෙනවනේ කැරම් බෝඩ් තියෙන. කැරම් බෝඩ් එක නිකන් හොඳට දුවනවා. ඒක මාර ස්මූත් වගේනේ පේන්නේ. ස්මූත් කියලා අපිට පෙවුනට යාලක් අරගෙන මෙන්න මෙහෙම enlarge කරලා බලනවා. Then you can see this type of behavior. මෙන්න මේ දෙක අතර surface දෙක අතර. wow. දුව එකක් නේ තියෙන්නේ. මම මේක තව පොඩ්ඩක් enlarge කරලා බලනවා. මට ඉතින්නේ එන්න කඳු පල්ලම් තියෙන්නේ. දැන් පේනවද? දැන් මම මයික්‍රොස්කෝප් එකකින් දාලා තව පොඩ්ඩක් enlarge කරලා බලනවා. They are really fitting in with each other. හොඳට fit වෙලා තියෙන්නේ. දැන් තේරුණාද? ඒක නිකන් හරියට මයික්‍රොස්කෝපික් ලෙවල් එකට ගිහින් බැලුවොත් මෙන්න මෙහෙම තියලා දෙපැත්තෙන් ඔහම දාලා එකට අල්ලනවා වගේ වැඩක්. So when you put certain force on, I am putting force on my left hand using my right hand, then what happens? According to what can I describe future of this force? කොහොමද මම describe කරන්නේ මෙතන? පටස් ගාලා කියන්න. According to කාටද? Newton's third law. Very good. According to Newton's third law of motion, it will provide certain same, equal and opposite reaction. මම මේ විත්තියටම අයින් ගාවුවොත් අයින් ගන්න බෑ මේක කඩලා යනවා. විත්තියෙන් මගේ අතට දෙනවා. ඒ වගේ තමයි මෙන්න මේ රෆ් සර්ෆේස් උත් මේ වගේ කන්ටැක්ට් වෙලා තියෙන්නේ. ඒතකොට ඔයා දෙන පෝස් එකට හරියන්න අර අනිත් පැත්තට දෙනවා. දැන් මෙතනින් එහාට ඔයාලට තේරෙයි ඇයි කියලා එහෙම. හොඳට බලන්න. ඔයාලා මෙන්න මෙහෙම දෙයක් ඉගෙනගෙන ඇති. ඔයාලා මෙහෙම දෙයක් ඉගෙනගෙන ඇති. ඒක මොකක්ද දන්නවද? ඔයා මේක ඇදගෙන යනකොට මේකේ graph එකක් ඇඳලා බලුවොත් frictional force එක එන්න උඩට යනවා. linear relationship එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයා 10ක් දුන්නොත් මෙයක් 10ක් දෙනවා. ඒ මම දැන් කියපු එක තමයි හේතුව මොකක්ද? Newton's third law of motion. මෙයාලගේ හෙන grooves තියෙන්නේ. තඩි groove, තට්ටු වලවල්. එතකොට ඒ වල වැටුනහම මෙයා මෙහෙම එක level එක ආ හිතන්න මෙන්න මෙහෙම තියෙනවා edge එක. මේ edge එකත් ඔකට set වෙලා තියෙන්නේ. මේ edge එක මම තල්ලු කරනවා. තල්ලු කරද්දි මොකද වෙන්නේ? ඊළඟ මේකේ වදිනවා. දැන් එයා යන්න දෙයිද? එයා එහෙම ලේසියෙන් යන්න දෙන්නේ නැහැ. වැදුනට පස්සේ එයා අනිත් පැත්තට force එකක් හදලා දෙනවා. මෙයා this is what my force. This one provides some reaction force.
ඔන්න රියැක්ෂන් එකකින් හින්දා මෙයාට යන්න දෙන ගානටම හරියන ගානක් අරය හදලා තේරෙනවද ෆ්‍රික්ෂන් එකේ ටික දුරක් යනකම් ඇයි අපි දෙන ගානම ආපහු දෙන්නේ කියන එක. ළමයි හරි. ඔයා කලින් දැනන් හිටියද මෙන්න මේ කේස් එක? ෆ්‍රික්ෂන් ගැන තමයි බලන්න ඇති. මං හිතන්නේ නෑ මෙන්න මේ පොයින්ට් එක පොයින්ට් අවුට් කරලා දෙන්නේ නැති කියලා කවුරු. මොකද මම ඉගෙන ගන්න කාලෙත් මම ෆිසික්ස් ක්ලාස් බර ගානකට ගියා. මට නම් හම්බුන්නේ නැහැ. මෙන්න මේ නිව්ටන්ස් තර්ඩ් ලෝ එකෙන් හින්දා තමයි මේ වැඩේ වෙන්නේ කියන කතන්දර. හම්බෙලා තියෙනවද? තමයි. නෑනේ. ඔන්න ඔක ෆිසික්ස් කියන්නේ කඩපාඩම් කරන එක නෙමෙයි. හරියට එක රීසන් එකත් එක්ක දැනගත්තොත් මේ ජීවිතේට මේ ආත්මයට අපිට අමතක වෙන්නේ නැහැ. හරිද? මේ ආත්මයට අමතක වෙන්නේ නැහැ. ගිය සතියේ මට හොඳට මුණ ගැනලා හිටිය ළමයි අන්නත් ඒ තිබිලත් මම මේ ක්ලාස් එක හරිද? මොකද මම ඉනියක් දැම්මනම් ප්‍රොමිස් වුණා නම් ඒක ඩෙලිවර් කරන්න ඕනේ. ඉතින් සමහර මම හිතන්නලදී මෙයා කාහින එක ඇල්වතුරු විදියට උගන්වන්නේ කියලා. කරන්න දෙයක් නැහැ ඉතින්. එදා දවසේ මම හරිම අමාරුවෙන් අර පේපර් ස්ටික්ස් සෙෂන් කරනකොට මට හිතන් ඉන්න බන නැහැ. මම කොහොම හිටියද කියලා දන්නේ නැහැ. මම දන්නවා කොරෝනාවත් ඉතින් බලන්න දෙයක් නැහැ. ඉතින් මගේ ඉමුනිටි එක මාව අල්ලන් ඉන්නවා කියන. ඒක දන්න නිසා මම බය නැතුව හිටියා. හැබැයි ඉතින් අද නම් කිසි අවුලක් නැහැ. අලියෙක් ආව තූත් එක්ක උනත් ෆයිට් කරන්න පුළුවන් තරමට පට්ට මොරාලේ ඉන්නේ. හරි. එදා ඉතින් මෙහෙම මං හිතන්නේ මෙච්චරයි. ඒක අරුමකාරයෝ සෙට්ටයක් උන්ට එදා හිතුණා මේ උරේ නෑ හරියට උන් ගියා. හරි. ඉතින් පව්කාරකම මෙයාලගේ. පේපර් එක හොඳට කොට දාගන්න තිබුණ chance එක මගේ පව්කාරකම නෙමෙයි. මට නම් ඉතින් කොහොම කියලා ලක්ෂ 3මාරක් 4ක් 5ක් කොහෙන් හරි එනවා. බිස්නස් දෙක තුනකුත් ගන්න වෙනවා. ඉතින් ඒවා ටිකත් එක්ක. ඉතින් මට එකෙක් විතර. හරි. හොඳට බලන්න. මෙන්න මේවා තමයි රීසන්. මේ බලන්න මේ ෆෝස් එක ගිහිල්ලා ළමයි මම දෙන ෆෝස් එක. This is my providing force. This is my frictional force FF. එක ලිමිට් එකකට එනකන් එනවා. It will increase up to some certain limit. This limit is known as what? Limiting friction. Limiting කියන්නේ මූ අල්ලගෙන ඉන්නව යන්න දෙන්නේ නැහැ. යන්නදී කොයි දන්නේ පෑන්ඩ දෙන්නේ කියලා අල්ලගෙන ඉන්නවා. හරිද? අල්ලගෙන ඉන්නවා. ලිමිට් කරනවා. දාලා දිනවා යන්න දෙන්නේ නැහැ. මූ අනිත් පැත්තට අදිනවා. Frictional force FF. අදිනවා අනිත් පැත්තට. දීලා අල්ලන් ඉන්න එයාට පුළුවන් උපරිම ගාණක් එනවා ළමයි අයියා. අල්ලන් ඉන්න පුළුවන් උපරිම ගාණක් එනවා. ඊට වඩා බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා එකපාරට රිලීස් කරනවා. අල්ලන් ඉඳලා අපිට හොඳටම මහන්සි වුණාම පොඩ්ඩක් හති අරිනවනේ. ඒ හති අරින ටිකේ දෙන පෝස්ට් එකට වඩා පොඩ්ඩක් මැක්සිමම් පෝස්ට් එකකට වඩා මේක අඩුවෙන් වැටිලා මෙන්න යන්න ගන්නවා. මෙතනින් එහාට මෙයාට අල්ලන් ඉන්න බෑ. මේ ලිමිටින් ෆ්‍රික්ෂන් එක මේ මූව් වෙන්න ගත්තාම මෙන්න මේකට කියනවා අපි ඩයිනමික් ෆ්‍රික්ෂන් කියලා. හරි. ෆ්‍රික්ෂන් එක තේරුණා නොතේරුණු හැමෝටම තේරුම් ගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම්. හරිද? මම මේ ටිකේදී ළමයි රෙකෝඩින් එක ඕෆ් කරනවා. මොකද මේ ක්‍රමය මම කැමති නෑ මම මාර මහන්සියෙන් හොයාගත්ත ක්‍රමයක්. කොහෙවත් ඉන්න සර් කෙනෙක්වත් වෙන ළමෙක්වත් බලනවට මාව විශ්වාස කරලා ආපුම් බැලුවට කමක් නෑ. මම මේ ටිකේ රෙකෝඩින් එක ඕෆ් කරනවා. ඔන්න රෙකෝඩින් දැම්මා අපහු. මොකද මේක මම මේ තේරුම් කරන්න පට්ට අමාරුවෙන් ඩෙවලොප් කරගත්ත තියරි එකක්. මම කැමති නෑ මේක ඔන්ලයින් එකකදී මොකද මම මේ සති දෙකේ වීඩියෝස් එක මම කොමන්ලි දානවා. අහක ඉන්න බුලට් ටැප් මේකෙන් වාසියක් ගන්නවා. හරි. මම හිතනවා දැන් ෆ්‍රික්ෂන් කියන්නේ මොකක්ද කියලා තරට යන්න ඇති කියලා ගැටුල්ට. ඊළඟට ළමයි මම කියලා දෙන්නම් මේ graph එක ඔන්න දැන් වැඩි වෙන හැටි තේරෙන්නේ නැති graph එකක් ඉන්ටර්ප්‍රීට් කරගන්න පුළුවන්. දැන් මම දෙන්නම් මෙයාගේ තියෙනවා තව forces. මොකක්ද? මෙයාගේ weight එක තියෙනවා download mg. මෙහෙට තියෙනවා මෙයාගෙන් හම්බෙන්න reaction force එක r. ළමයි static friction එකේදී static under static ඒ කියන්නේ static කියන එකේ තේරුම move වෙන්නේ නැහැ. අර මේ දත් මේ කකා මේක නිකන් අර කර ඉන්න වෙලාවේ. හරි. static friction එක අඩුයි. static friction එකේදී අපි කියනවා F static is directly proportional to the
reaction force that of R. එහෙනම් අපි මේ proportionality එක අයින් කරන්න ළමයි coefficient එකක් ගෙනත් දාගන්නවා. S is equals mu R. F static friction is equals to mu. Mu means the proportionality constant times reaction force that of R. හරි නේද? ඔය R කියන reaction force එක ගන්න සෙට් වෙනවා. මම හිතනවා මේ කියපු කතන්දර ටික කමෙන්ට් හොඳට සෙට් වෙන්නේ නැති කියලා. මේක නොතේරුණු කවුරු හරි ඉන්නවා නම් දැම්මම අහන්න. මොකද 2020 ගාන හදන්න මේ knowledge එක පට්ටට ඕන වෙනවා. මුළු ගානම රන් වෙන්නේ මෙන්න අහලා තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් ටග් ගාලා අහන්න කියලා දෙන්නම්. මෙසේජ් එකක් දාන්න පටස් කරලා මම තප්පර 10ක් දෙන්නම් වැඩි කල් දෙන්න බෑ. නම් ඒත් දාපල්ලකෝ. තේරුම් නැත්තම් දාන්න තේරුණත් දාන්න. තමයි බෝලේ යරි මේ නැරිච්ච මලමිනි ටිකකට නම් මේ උගන්නන්නේ. මේ ඔක්කොම කලින්. හරි මට මේ පොඩ්ඩක් මේ ඉන්න ළමයිගේ මේ මොනවල් ටික පොඩ්ඩක් බලන්න. අර පොඩ්ඩක් ඔහොමම කැමරා එක පොඩ්ඩක් හිමීර උන්ටලා පොඩ්ඩක් පෙන්වන්න බලන්න. එන්නලා යන්න. කරුසවනසිංහ අප්පා කැම්මේ කැඩිලාද? අම්මාගේ කියනවා කැම්මොන් වෙන්නේ හැල්ලු අම්මා. හරි අපි එහෙම විශ්වාස කරමු. ටියෝලා වාත් එහෙමද? කැම් කැඩිලාද? ටියෝලා නේ ටියෝලා නෙමෙයිනේ. ගෑනු ළමෙක් ඉඳලා ලැජ්ජත් දන්නෙත් නෑ කමන්නේ. බලන්නකෝ try එකක් දීලා තියෙනවනේ. ටියෝලා එයා නෑ. හරි. මම හිතන්නේ මේ ළමයා නිින්ද ගිහිල්ලාද කොහෙද? සද්දයක් නෑ හොයාගන්නත් නෑ. ටියෝලා නිින්ද ගිහිල්ලා. හරි. අස්පක්ගේ කැඩලා කිව්වනේ. පසිදු දේශාන් අම්මා කොටියේ ගෑස් දෙයක් දාගෙන ඉන්නවා. කොහොමද තත්ත්වේ? කැමරා කැඩලාද? කොහොමද? පසිදු නෑ මිනිහා සද්දයක් නෑ. හරි. මලිති කොස්තා ආවේ කැරක්ටරයක් කකා ඉන්න එකක්ද කොහෙද දාගෙන ඉන්න ළමයා මම මේ කියන්නේ. සද්දයක් නෑ බුලට් එක. හරි. බෙසල් පෙරේරා වරත් හරි. මම හැමෝගෙම බලනවා කවුද මේ එකෙක් හරි බලමු ෆෝවර්ඩ් එනවද කියලා. එකෙක් හරි නිකන් අර පට්ට ගැටයක් තියෙන එකෙක් ඉන්නවද කියලා. බලමු. චමිතු දේශාන් නෑ බුලට් එකක් මහීම හරි නානායක්කාර. මම ටීවී එකේ බලන එකම ඩ්‍රාමා එක මොකක්ද පාරදිගේ කියන එක රැයට හරි බලනවා මේ YouTube ගිහලා. එදා ගන්න කලින් මේකේ ඉන්නවා නානායක්කාරන් කියලා ජෙම් බිස්නස්මන් කෙනෙක් පට්ටයි බුලට් එක. නානායක්කාරයත් හරි. විස්මිත ගුණසේකර බලමු මුගේවත් ගැට් එක තියනවාද කියලා. චම්මේ කැඩිලා අම්මා එළ කොල්ලෙක් නෙවා. දිනුස සද සාද කවුමකා හරි කමන්නේ. කැඩිලා හරි. තව මොනවා කැඩලත් දන්නේ නැහැ මුගේ. ජනිස්කද ජනිස්කාද කොබන් නියනම් මේ කොබන් නියනම් කැම්මේ කොන්ටන් try එකක් දෙනවා. කොල්ලෙක් කොබන් ජනිස්ක මේ කරවලේ දන්ද කරන්නේ නෑ වෙනවා පුරා. කැම්මේ කවුන්ට් කරලා අඟිල්ල තියලා වාලා. ජනිස්ක කාර්යය මොකද දන්නවද? කැම්මේ කවුන්ට් කරා මෙහෙම ඇඟිල්ල තිබ්බා වැහුවා. ඒක තමයි කරේ මිනිහා. හරි. ඕකේ.
මම එක දෙයක් කියන්නම්. මෙතන ඉන්න ඔක්කොම ටික පට්ට ගැද ඇති වෙන්නන්න බැරුව ඇති මූණ වල ටික. මෙයා අර ඒලියන්ලා වගේ. ඒක තමයි රීසන් එක. හරි 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 හරි. බය වෙන්න එපා. ඉතින් උඹලා එකෙක්වත් මං වගේ හැන්සම් වෙන්න බෑ. ඒක වෙනම සීන් එකක්. ඒක නිසා ඉතින් හරි හරි. අපි හිතමු හරි හරි හරි. අපි බලමු. පොඩ්ඩක් ඔය යන ගමන් පන්සලකට පල්ලියකට එම පොඩ්ඩක් මේ හරිද? පන්සලකට පල්ලියකට එම පොඩ්ඩක් ඔය මේ මලක් එහෙම පූජා කරම ලබනාත්මකත් පොඩ්ඩක් හැන්සම් වෙලා ඉපදෙන්න. ඒතකොට බය නැතුව කැම්මෑ කොන් කරයිකෝ. ඕකේ. මේවලා. හරි. ඔන්න මට මේ ළමයි මොක්කුද කියලා මට තාම බලා ගන්න හම්බුන්නේ නැහැ. මෙතන මේ ඔක්කොම ළමයිද සර්ලත් දන්නෙත් නැහැ. ඉන්නේ කමන්නේ මම සර්ලට උගන්වනවා කියලා වට්ට සතුටු වෙනවා. හරි. බලමු. මට මෙච්චරයි දැනගන්න ඕනේ. මේ කතන්දරේ තේරෙනවද කියන්නකෝ. තප්පරයක් අරගෙන. තේරුණානේ? තමයි ඊළඟට මේ වෙලටියෝලි මේක උඩටවත් පල්ලෙහාටවත් යන්නේ නැත්තම් අපිට මේ R කියන ෆෝස් එක ගන්න පුළුවන් ළමයි මොකක් කියලාද දන්නවද? mg වලට සමානයි කියලා. R කියන එක ගන්න පුළුවන් මේකේ තියෙන mg වලට සමානයි කියලා. හොඳට බලා ගන්න. එතකොට මේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක ඉක්වේෂන් එක එනවා S is equals to mu R equals to mu R. හරිද? මෙන්න මේ sorry mu R නෙමෙයි අමතක වුණා R කියන්නේ mg නේ mu mg. ඕක හොඳට ඔළුවේ තියාගන්න. මොකද මේ මෙන්න මේ ඉක්වේෂන් එක මේ ප්‍රශ්නය ඇතුලේ දැන් 3ක විතර යොදා ගන්න තියෙනවා අපි. අන්න මම ඒ තියරි එකත් වේලාසනින්ම කියලා දුන්නා. මතක තියාගන්න මේක මම කියවනේ ප්‍රොපෝෂනල් කියලා. මෙයා ප්‍රොපෝෂනල් කියලා. ඒකත් හොඳට තේරෙයි. දැන් ආපහු පාරක් අර වැඩේ කරලා බැලුවොත් මම ආයෙත් අර කෝප් කරන්න එපානේ අමතක වුණානේ. හරි. මම ඩබල් ක්ලික් කරා. Nice. මේක කියලා තියෙනවා. හරි. කන්නඩියක් දෙන්න. සුපුරුදු පරිදි ගිය සතියෙත් එහෙමනේ. තියරි ටික කියලා දුන්නා නේ කියා. ඊට පස්සේ පේපර් එක කරන්න ප්‍රශ්න දුන්න ගමන් ප්‍රශ්නේ දීලා විනාඩි 5-10කදී ප්‍රශ්න කරගන්න බෑ කියලා දෙවිච්ච ගමන් ගාන අතුරු දහන් වෙනවා. දැන් දෙන්නෙක් අතුරු දහන් වෙලා. ඒක ප්‍රශ්නයක් කරගන්න බැරි නම් තමයි ඒක ඇලිලා ඉන්න ඕනේ. තේරුණාද? කරගන්න පුළුවන් එකට වඩා ප්‍රශ්නයක් කරගන්න බැරි නම් ඒක රෙන්ට් කරගන්න තේරෙන්නේ නැත්තම් කියලා දෙද්දිවත් අම්මා මේක දෙන්නත් නැහැ. හරි අපි වැඩේ පටන් ගමු. guys on a uniform block of mass capital M is initially at rest on a horizontal rough plane. Rough. Then a force of P when it, which is gradually increased from 0 to apply to the block. Let the frictional force Df. Draw a free body diagram of block on the above situation. Name all the forces. P and F. And you should know that there is a downward force that is mg. Sorry, that is mg, and an upward force that is r.
So you have to name, this is the pulling force, and F is the friction force, and weight, and this one is reaction force. පොඩි බබ්බුන්ගෙන් අහනවා වගේ ප්‍රශ්නයක් දීලා නිකන් අර හිත හතුරු කරලා පටන් අරන් තියෙන. නියමක් නැති ප්‍රශ්නයක් නිකන් උඩින්ම දීලා තමන්ගේ පොඩ්ඩක් අර හිත පට්ට හැපි කරලා පටන් අරන් තියෙන. ඊළඟට තියෙනවා number 2, sketch the graph of F against P from the inertial position until the block moves with acceleration. Mark the limiting friction FL and dynamic friction FT on the graph. විනාඩි 5කට කලින් කියලා දුන්න දෙයක් මේක කරගන්නත් බෑ වගේ තේරෙනවා නම් ඉතින් පොද හයිය ලොකු පොල්ලක් අරගෙන ඔළුවට 3-4 පාරක් ගහගත්තත් මම මොකෝත් කියන්නේ නැහැ. අවුරුදු මුකුත් කියන එකක් නෑ ගහගන්න. පරිම ලෙවල් එක ගියේ FL force in Newton, axis හොඳට මාක් කරලා හොඳට මතක තියාගන්න. මේ පැත්තට තියෙන force in Newton. ඕනනම් මේක තව අපිට කියන්න පුළුවන් මේක තව විදිහට දාලා මේක P force එක. මෙතන තියෙන්නේ F force එක. ඊට පස්සේ මොකද කරන්නේ? drop වෙනවා. drop වෙලා මෙන්න මේ drop වෙච්ච level එකට කියනවා මොකක්ද? F D. ඒ ටික මාක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතනවා හැමෝම ඔය දේ කරන්නේ නැති කියලා. කරගත්තද ළමයි? උගලම කියලා පොඩ්ඩක් අද්දලා ඔව් කියලා බොහොම තප්පරයි. එල ya ඇති ඇති. ඊළඟට කියනවා write down expressions for the coefficients of limiting friction μL, coefficient of dynamic friction μD. මෙන්න මේ දෙකට දාන්න කියලා කියනවා. ඉතින් අපිට mu හරි මේකට දාන්න මොකද මේ μL μL yeah μL equals FL over R දාගන්න තියෙන්නේ. ඕන ඔයාලා MG කියලා දාන්නත් පුළුවන්. ඕන එහෙම දැම්මත් කවුරුත් මොකුත් කියන එකක් නැහැ. M capital G block of capital M නේ. ඊළඟට mu D dynamic F D over R එහෙම නැත්නම් F D over MG. ඔන්න කැමති විදියකට ඔයාලා මේ විදියට තියන්නත් පුළුවන්. කැමති කෙනෙක්ට මේ විදියට නිකන් ස්පෑන් කරලා තියන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හරි නේද? ඔන්න coefficients දෙක ගත්තා. මතක තියාගන්න friction coefficients වලට units නෑ. හරි? දෙපැත්තෙම newtons තියෙන එක අපිට යනවා. dimensionless එකක්. ඊළඟට කියනවා in front of wheel drive cars engine now couple to front wheels. මතක තියාගන්න ලංකාවේ ඒක පොඩ්ඩක් ජනප්‍රිය අඩුයි. පිටරටවල ගොඩක් වෙලාවට තියෙන front wheel vehicles. front wheel කියන්නේ engine එකේ power එක දෙන්නේ ඉස්සරහ roll එක. දැන් තමයි වහලත් නැතුව ඉතින් මොකද්ද මේ front wheel කියන්නේ කියලා? engine එකේ power එක දෙන්නේ හරිද? ඉස්සරහ wheel එක පිටිපස්සේ wheel එක ඇදිලා යන එකක් විතරයි. හරි? දැන් ඔය සමහර බස් එහෙමත් තියෙනවා ටුවරිස්ට් බස් එහෙම ගොඩක් වෙලාවට front wheel. ඉස්සරහ හරිද? දැන් සමහර ඒවල තියෙනවා engine එක පිටිපස්සේ තියෙන. ආමුතු විදි වලට හදපු වාහන තියෙනවා. හරි? ඔය ලොකු සෝරි බස් වල තියෙන ටුවරිස්ට් බස් වල engine එකත් එක්ක පිටිපස්සේ තියෙනවා. ඒක දාලා තියෙන්නේ අර එරෙන්නේ නැති වෙන්න. එකන් හරි එරුණොත් engine එකේ weight එකක් කරනවාම ටිකක් ඉක්මනට ගොඩ ගන්න පුළුවන්. ස්ලිප් වෙන්නේ නැහැ. මේ බලන්නකෝ.
drive car's engine is coupled to front wheel axle drive car, and consider the front wheel drive car moving on a horizontal straight car road as shown in the figure. The coefficient of friction between the tires and the car road is 0.8 and 0 mu d is 0.5 respectively. Consider only limiting and dynamic friction forces acting on the car when solving problems below the unless otherwise stated. එහෙනම් මෙයාට වෙන වෙන forces මුකුත් නැහැ. කියන්නේ magnetic force එකක් නිකන් abracadabra කියලා magical force එකක් ඔය මුකුත් නැහැ. කියන්නේ මොකක්ද? friction විතරයි. කියන්නේ aerodynamic resistance එකවත් අපි ගණන් ගන්නේ නැහැ කියලා යෝගෙන් කියන්නේ. Number 1, situation when the car accelerates on a horizontal straight rough road is known as shown in the diagram. The copy wheels A and B of the diagram into your answer sheet, and they are marking the friction force. Front wheel A and FA as FA and rear wheel B as FB. Also compare the magnitudes of FA and FA when accelerating. Hi. මොදලට බලා ගන්න. මේක ගොඩ දිනෙකට තේරෙන්නේත් නැහැ. ඒක නිසා හොඳට බලා ගන්න. අනිත් එක තමයි කා එකක් අඳින්න කියපුවාම කා එකේ වීදුරු දාලා නිකන් මැජික් කර කර අඳින්න එපා. ඒක ගොන් වැඩක්. හරි. ඒක කිසිම තේරුමක් නැති වැඩක්. මම මාක් කරනවා. මාක් කරලාදී පාඩට right කියලා හිතෙයි. මේක A, මේක B, මේක මම ගන්නවා FA. මේ force එක මෙහෙට ගන්නවා FB. මොනවද තියෙන්නේ? ඒක friction එක මෙහෙට දැම්මම මේක දැම්මම. මොකද්ද මේ කරේ? ඇයි එහෙමනේ? මාර වැඩේනේ. එකලමෙට නම් දැන්න මේ ප්‍රශ්නේ තිබිලා. මම දැම්මා මුලින්ම. මුලින්ම ඇඳ ගන්නකො මිස් වෙච්ච කට්ටිය. හේතුවක් කියන්න. අංකයකට හේතුව දැනගන්න ඕනේ. නේ? මම මේ රෝදේ පොඩ්ඩක් ලොකු කරලා අඳින්නම් නේද? තඩි වීල් එක. ඔයාගේ එන්ජින් එකෙන් මෙහෙම කරකවන්නේ මෙයාව මෙහෙට. රොටේට් කරනවානේ. එන්ජින් එකෙන් මොකද කරන්නේ? මෙයාව මෙහෙම රොටේට් කරන්නේ. මේක දැම්මත් තේරෙයි. මෙන්න මෙහෙම ඉස්සරහට රොටේට් කරන්නේ. මෙහෙම රොටේට් කරද්දී පොළොවට සෙට් වෙන්නේ මෙතනින්. මෙයා ස්ලිප් වෙනව නෙමෙයි. මෙයා ස්ලිප් වෙනව නෙමෙයි. පොළොවයි එයයි අතර රිලේටිව් මෝෂන් එකක් නෑ. එයා හැමතිස්සෙම පොළොවට ටච් වෙලා ඉන්නේ. මේක මෙහෙම ලෙස්සගෙන යනව නෙමෙයි. කැරකිලා රෝල් වෙලා යන්නේ. ඒක නිසා මේකට තවම ඉෆෙක්ට් වෙන්නේ ස්ටැටික් ෆ්‍රික්ෂන් එක කියන එකත් හොඳ 100න් තියාගන්න. එහෙනම් දිම දිගේ ලෙස් කරනවා නම් එහෙම පෙරලි යනවා නම් එතන ස්ටැටික් ෆ්‍රික්ෂන්. මොකද පොළොවත් එක්ක රිලේටිව් වෙලොසිටි එකක් එයාගෙන යන්නේ හැමතිස්සෙම පොළොවත් එක්ක ටච් වෙලානේ තියෙන්නේ හැමතිස්සෙම. මෙහෙම බ්‍රේක් ලෙස්සගෙන යද්දි ලෙස්සගෙන යනවා කියන්නේ අන්න ඩයිනමික් ෆ්‍රික්ෂන් එක රැවිලා. හොඳට බලා ගන්න. මෙහෙම තියෙන එකෙන් මෙයා තල්ලු කරන්නේ. මේ පොඩ්ඩක් වෙන් කරලා දිනා. මෙයා මේ ෆෝර්ස් එක දෙන්නේ කොහෙටද? මෙහෙම කරකිලා ඇවිල්ලා ෆෝර්ස් එක දෙන්නේ කොහොමද? එන්ජින් එකේ ෆෝර්ස් එක. FE එන්ජින් ෆෝර්ස් එක දෙන්නේ කොහෙටද? මේ පැත්තට. ළමයි මේක මේ වගේම නෙමෙයිද කියලා හොඳට කල්පනා කරලා බලන්න. ඒක වෙන්නේ කොහෙටද ළමයි? දැන්වත් කියන්න පුළුවන්ද? According to Newton's third law of motion, friction එක generate වෙන්නේ එහෙමයි කියලා මම කට ගන්නකම් කිව්ව පටන් ගද්දී මෙයාව තල්ලු වෙලා යනවා කොහොමදද? F friction ඉස්සරහට. හරිනේ? ආග නිසා මම ඉතල දැම්මා FA. එන්නේ force එක. නෑ ස්ලිප් වෙන්නේ නෑ. B ස්ලිප් වෙන්නේ නෑ විශ්ව. පෙරලි යන්නේ. B ඇඳලා පෙන්නන්නද? මෙන්න B එක. B එකෙන් අදින්නේ කොහමද? B එක ඇදිලා ඉන්නේ කොයි පැත්තටද? මෙහෙටද? B එකට force එක වැටෙන්නේ කොහෙටද? මෙහෙට. එහෙනම් friction එක generate කරගන්න අනිත් පැත්තට. එහෙනම් මෙයාගේ wheel එක මෙහෙම අදින්න try කරන්නේ. wheel එක මේක දිගේ ඇදගෙන යන්න try කරන්නේ. ඇදිලා යන්නේ නෑ නේ උනාට. friction එකේ ඉඳන් මෙයා කරගෙන. friction එකක් නැත්තම් මෙයා කරගෙන්නේ නෑ නිකන් ඔහේ ඇදිලා යනවා.
හොඳට තේරුම් ගන්න. මෙතන ටයර් එකට මේ ග්‍රීස් මොන හරි ගාලා අපි නිකන් ඇද්දුත් එහෙම මෙයා කරගෙන්නේ නේ. මෙයා ඕමම ලෙස්තර යනවා. හරිනේ? මුලින් ෆෝස් එක මෙහෙම ෆ්‍රික්ෂන් එක අර පැත්තට හදාගන්න. දැන්වත් තේරුණාද ඔය ඉරි දෙක ඇයි එහෙම ගැහුවේ කියන එක? ඕවා මෙන්න මෙතෙන්ට අරගෙන යන්න. මම කඩපාඩමින් ඉරි ගැහුවට දන්නේ. අහුණාද රීසන් එක? හරි. හොඳට තේරුම් ගන්න. ගොඩ දෙනෙක් යෝක වැරදි ඇති. හරි. අවුරුද්දේ අවසානයේ ඇනලයිසිං රිපෝට් එකක් දෙනවනේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකකින්. ගොඩ දෙනෙක් ඔක වරද්දලා තිබුණා මාර විදියට වරද්දලා තිබුණා. ඊළඟට කියනවා also compare the magnitudes of FA and FB accelerating. මෙයා නතර වෙලා ඉන්නවා නම් ආයිත් මම අර බ්ලොක් එක අඳිනවා. මේක අඳිනවා P වලින් මේක අඳිනවා F වලින්. මෙයා නතර වෙලා තියෙන එකන් පරිම ලෙවල් එක කීයද? P is equal F වෙනකන් F limiting වෙනකන් මෙයා අදගෙන ඉන්නවා. නිකන් හරි P is bigger than of FL වැටිච්ච ගමන් මොකද වෙන්නේ? limiting friction එකට වඩා මේ අපි අදින force එක වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? පටස් ගාලා කියන්නේ. Guys, move with what? Move with what? With an acceleration. So we know F is equals to ma. Accelerate වෙනවා නම් ළමයි තියෙන පළවෙනි criteria එක මොකක්ද? driving force එක friction එකට වඩා ලොකු වෙන්න ඕනේ. එන ගහන්න වගේ driving force එක තියෙන්න ඕනේ කායයේ ඉස්සරහට ඉඳලා reverse නෙමෙයි. reverse කරන වෙලාවක් නෙමෙයි මේ කතා කරන්නේ. so කොහොම හරි reverse කරද්දී වුණත් ඒක අපි driving force එක දාන පැත්තට තමයි තියෙන්නේ. එහෙමනම් ළමයි ඉස්සරහට දෙන friction එක ලොකුයි FA is bigger than of FB. ඒ හින්දා මෙයා accelerate වෙලා යනවා. අන්න ඔය comparison එක දාගන්න පුළුවන් වෙන්න ඕනේ හොඳට හිතලා. හරි. ඊළඟට කියනවා the mass of the car including driver is 1200 kilogram which is equally distributed all over the four wheels. Identifying the correct coefficient of friction acting on this situation. මෙතන slide වෙනවා නෙමෙයි ළමයි roll වෙනවානේ. roll වෙද්දී ලෙස්සර යamak නෙමෙයි. හොඳට ඔළුවට ගියාගන්න. Calculate the maximum inertial driving force for the car on the horizontal straight tar road. motion එකක් පටන් ගන්න නම් එයාට දෙන්න පුළුවන්. උපරිම driving force එක මොකක්ද? ඔයාලා දන්නව නේද අර මේ driving force එක ඕනට වඩා දුන්නාම මොකද වෙන්නේ? කායක drift වෙනවා කියන්නේ drift කරනවා කියලා කරන්නේ. ඒකලා තියෙනවනේ. ඔය drift කියන එකත් ඉස්සරහට ඕනනවා. විතර මතක තියාගන්න current electricity එක. මම හිතන්නේ කාටවත් ඒක පටන් ගන්න නැතිව ඇති කිසිම ක්ලාස් එකක. පටන් අරගෙන නම් වැරදිලා හරි. වෙන්න නම් බෑ. ඔයාලට මේ වෙද්දි අහුවෙලා ඇති drift වෙලා සිටි. ස්ට්‍රිප් කරනවා දැකලා තියෙනවා එක තැන තියලා කරකෝ එන්න එන්ජින් එක කරගෙනවා රෝද නිකන් ගිනි විසිවි දුම දාගෙන අර කායක ඉමීර ලැස්ස පැත්තකට යන්නේ ඇයි අන්න එයාට අල්ල ගන්න පුළුවන් මැක්සිමම් ෆ්‍රික්ෂන් එකට වඩා කායකේ ඩ්‍රයිවිං ෆෝස් එක වැඩි එතකොට එයා ලැස්සනවා විතරයි යන්නේ නැහැ තේරුණාද ඔයාලා දුවන්න පටන් ගන්නකො දාලා තියෙන උඩරිම ෆෝස් එක දාලා බිමට ඇදගෙන වැටෙනවා එතනම කපාරම ඇක්සලරේට් වෙන්න ඇති ඇයි ලැස්සලා වැටෙනවා ඒක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් දුවන්න ගද්දි අඩි කිහිපයක් දුවලා ඇක්සලරේෂන් එක අරන්නේ හයියෙන් දුවන්නේ. පළවෙනි තප්පරේම නිකන් බලන්න උඩරිම ෆෝස් එක දාලා දුවන්න නිකන්. හොඳට ගල්මුල් වරු නැති දැනක කරලා බලන්න නැත්තම් එළියා වගේ ඔලු කඩාගෙන අහපු පන්නගෙන කරගන්න. ඒ තරම් එපා. කරලා බලන්න. නෑ ඩයමිනමික් නෙමෙයි. ලිමිටින් ෆ්‍රික්ෂන් එකේනේ මෙයා තියෙන්නේ. මෙයා ලිමිටින් ෆ්‍රික්ෂන් එක තමයි තියෙන්න පුළුවන් උඩරිම ගන්න. කායක මූව් වෙනවා කියන්නේ ඩයිනමික් නෙමෙයි ළමයි. කායක රෝල් වෙන්නේ ලැස්සනව නෙමෙයි. පොළවත් එක්ක හැමතිස්සෙම හරි විදිහට කන්ටැක්ට් වෙලා තියෙන්නේ. ලිමිටින් එකේ තියාගන්න ඕනේ. හරිද? ඔව් ලිමිටින්. ලිමිටින් ඒකනේ කියන්නේ හොඳට හරියට අයිඩෙන්ටිෆයි කරගන්න කියලා මේක. හොඳට කියවන්නකෝ.
ප්‍රශ්නේ කියවන්නේ. The mass including driver is 1200 kilogram, which is equally distributed all over the four wheels. Identify correct coefficient. move වෙන හින්දා කෙනෙක්ට හිතෙනවා මොනවා වෙනවද? dynamic. නෑ dynamic නෙමෙයි limiting ඇයි? කරකිනවා roll වෙනවා. ලෙස්සනවා නෙමෙයි. Acting on this situation, calculate the maximum initial driving force. දෙන්න පුළුවන් උඩරිම ගාන. ඒ කියන්නේ ලෙස්සන්නේ නැතුව දෙන්න පුළුවන්. දෙන්න කායක. four wheels. හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම ඒක ක්‍රමයක් කියලා දෙන්නම්. මෙතන රෝද හතරක් තියෙනවා. ඥාගේ මේ weight එක රෝද හතරටම එනවා. සමානවනේ වැටෙනවා කියන්නේ. එහෙනම් එකකට එන ගාන ගත්තා නම් හරිනේ එකකට එන ගාන. කොච්චරක්ද? weight over 4 තමයි එකකට එන weight dash එක. එහෙනම් කීයද? w dash කීයද? 1200 divide by 4 times 10. කීයද? 3000 newton. Yeah. ඊළඟට මම මේකේ ගන්න ඕනේ මොකක්ද? frictional force එක. frictional force එක F max කියලා දාමුකෝ. F max mu d mu r r එක කියන mu 0.8 times 3000 මට ගන්න පුළුවන් maximum force එක එනවා ළමයි කීයද දන්නවද? 2400 newton. මේ උත්තරේ හරි කාගේද? මේ උත්තරේ හරි කාගේද? sorry. මේ එක wheel එකකට උත්තරේ වරදින්න පුළුවන්. හොඳට අහගන්න. Calculate the maximum energy for car on the horizontal road. Initial driving force නේ. driving force එක වැටෙන්නේ කාටද? car එකේ front wheel වලට. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ FA value එක අහන්න. front wheel කීයක් තියෙනවද? front wheel දෙකයිනේ තියෙන්නේ. ඔන්න ඔතනින් ගොඩ දෙනෙක් නා ගන්නවා. ලස්සනට නා ගන්නවා. front wheel දෙකයි තියෙන්නේ. So the driving force is what? 2400 times 2. එහෙනම් කීයද? D is equals 4800 newton. අස්පක් හරිද මේකත්? අස්පක් ඔක හරිද? නෑනේ. හිතන්න driving force එක අහන්න. ඔන්න වචන චූටි වචනයක් ඇතුලේ තියෙනවා මාර දේවල් හංග. ඔව්. දැන් අනිත් ළමයි මේක අහගෙන ඉඳලා තේරුණාද? නිකන් ඔහේ අහගෙන ඉන්නත් එපා. හොඳට තේරුම් නැතුව අහගෙන ඉන්න. ළමයි මේක තේරුණාද? තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා නෑ කියන්න. කිසි ප්‍රශ්නයක් නෑ මම ඒක කියලා දෙන්නම්. බොරුවට නිකන්. ඔහොම ඉන්න එපා. මේක තේරුම් නැති වැඩක්. කොයි කැලලද ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්න ඕනේ? ඒක අවශ්‍ය තැන කියන්නකෝ මම එතන ඉඳන් කියලා දෙන්න. හොඳයි මට කියපු ඉතින්. කොතනද කියලා දෙන්න ඕනේ කියන එක වා තේරුණා. කියන්න දරුවෝ කොතන ඉඳන්ද? ඩ්‍රයිවිං මේක වෙනකන් හොයාගත්ත එක තේරුණාද? මෙතන හොයාගත්ත එක තේරුණාද? එහෙනම් ළමයි මේ කියන්නේ එක වීල් එකකට නෙමෙයි වැටුනේ. ඒතර ඉස්සරහට ගෙනියන ෆ්‍රික්ෂන් එකනේ අහන්නේ ඩ්‍රයිවිං ෆෝස් එක කියන්නේ. කාර් එකේ මෙන්න මෙහෙම ඉස්සරහා ඒ කියන වීල් එකකට වැටුණා නේද? ෆෝස් එකක් FA. ඔන්න ඔය FA වීල් දෙකටම වැටෙනවනේ දෙපැත්තේ. එතන වීල්ස් දෙකක් තියෙනවනේ. ඒතර එක වීල් එකකට එන ඩ්‍රයිවිං ෆෝස් එක කීයද? 2400. එහෙනම් ඉස්සරහා තියෙන වීල් දෙකටම එන මුළු ෆෝස් එක තමයි මෙයාගේ ඩ්‍රයිවිං ෆෝස් එක වෙන්නේ. තේරුණාද? එහෙනම් අපි දෙකෙන් වැඩි කරන්න ඕනේ.
අනිත් අයටත් ඔය ප්‍රශ්නේ තියෙනවා නම් මොනවා හරි අහන්න. මේ මෙතන රිලේෂන්ෂිප් එක මම කියලා දුන්නේ නැහැ. සමහරුන්ට පුළුවන් ඇති. ඒක මම කියලා දෙන්න ඉතින් අමතක වුණා. When the car is moving at uniform velocity of 72 kilometers per hour on the horizontal straight road, the total resistance against the motion is 520 Newton. Find the power of the car at that velocity. මේ velocity එකේදී car එකේ power එක කීයද කියලා. තමයි ලියා ගන්න දේවල් පට ගාලා ලියා ගන්න ඕනේ. මේවා පේපර් ක්ලාස් සහ තියරි ක්ලාස් නෙමෙයි. අද අදම ගානේ මම ප්‍රශ්න 3ක් කතා කරනවා මොන විදියෙන් හරි පාන්දර එක වෙනකන් හරි කරලා. ඒක නිසා ඉක්මනට වැඩේ කරන්නත් ඕනේ. 520 Newton. මෙයා යනවා කීයෙන්ද 72 kilo hours. හරි. අපිට ටෙක්නික් එකක් තියෙනවා කිලෝමීටර්ස් per hour නෙමෙයි අපේ SI යුනිට් එක meters per second. පොඩි ටෙක්නික් එකක් තියෙනවා තමයි ඔයාලා දන්නවා ඇති මේක නම් නොදන්නවා වෙන්න බෑ අපි වැඩි කරන්න ඕනේ 5/18 වලින්. මේක දන්නව නේද මම හිතන්නේ හැමෝම. දැන් නැත්තම් කියන්න මම එකක් කියලා දෙන්නම් ගත්ත විදියත් එක්ක. කවුරු හරි දන්නේ නැති පින්වතෙක් ඉන්නවා නම් ටක් ගාලා කියන්න මම කියලා දෙන්නම්. ඔව් ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක හරි හරි වා කරා එල මම ඇහුවේ කරපු නැති කෙනෙක් මේක 5/18 වලින් ඇයි වැඩි කරන්න කියලා තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද ඒක හැමෝම දන්නවා නම් බොරුවට මේ කාලේ නාස්ති කරන්න ඕනේ. ටක් ගාලා කියන්න. හරි හැමෝම දන්නවා. එහෙමනම් 72 times 5/18 හතරයි. යාගේ ස්පීඩ් එක එනවා 20 ms - 1. ඔන්න මම ස්පීඩ් එක හොයාගන්නවා. දැන් මම කියලා දෙන්න අමතක වුණා කියලා කිව්වේ ඕක නෙමෙයි. සමහරුන්ට මම අර බෝඩ් එකේ දැම්ම power and velocity relationship එක force velocity relationship එක කියලා දෙනවා කියන්නේ. අන්න ඒක කියලා දෙන්න අමතක වුණා. හරි මේ බලන්න. අපි දන්නවා work done is equals to force multiplied by distance. හරි force multiplied by distance. එතකොට ළමයි මෙතන velocity එක කරන්න නම් මේ distance එක velocity කරන්න නම් මම මේක බෙදන්න ඕනේ කීයෙන්ද? time එකේ. මෙතන බෙදා ගන්නත් ඕනේ time එක. ඊළඟට අපි දන්නවා according to force equation power equation work done divided by time the rate of change of work done is equals to power. So this becomes P and this is F. F remains as it is and distance over time is velocity equals FV කියලා equation එක අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. ඔක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පටස් ගාලා ලියා ගන්න. මේක තමයි රිලේෂන්ෂිප් එක. මේක දාලා අපිට බොහොම පහසුවෙන් ගාන හදන්න තියෙන්නේ. equals 520 times 20 52 ඒවා ගත්තාම 104යි බිංදු 2යි watts. ඔන්න උත්තරේ ගත්තා. අස්වක ආවදෝක තව කාටද හත්තියට මාවද? ඊළඟට කියනවා next the car climbs up a steep road with an angle of inclination. මේක ලියා ගන්න පටස් ගාලා මම කියවනකම් මේක 12 degree for the horizontal at the same power. මේ power එකේ that's in the B 2 above 3 above if the total resistance against the motion is 200 Newton. It's now 200 Newton. Find the maximum velocity of climbing. මෙන්න මේක පොඩ්ඩක් අපිට හිතන්න ඕනේ. හරි? පැහැදිලිද? මම මෙතනත් මම බෝඩ් එකේ නම් දැම්මේ නෑ ඒක කියලා දෙන්නම් කියලා. බෝඩ් එකේ නොදැම්මට මට හිතෙනවා සමහරක් විට ළමෙක්ට ඒක කියලා දුන්නොත් වරදක් නැහැ කියන එක. හරි?
මම මකලා දාන්නම් කමෙන්ට් එක කියලා දුන්නාට කිසි වරදක් නැහැ කියලා හිතන එකක් තියෙනවා incline plane incline plane ගොඩ දෙනෙක්ට නිකන් අර පටන් ගද්දිම තියෙන එක මට ඔක්කොම කලින් කට්ටිය දාන්න අස්පක්ලන් දාන්න එපා ඔයාලට පුළුවන් කියන එක තේරෙනවා අනිත් අය දාන්න තමන්ට incline plane පුළුවන් ද බැරිද කියලා පටස් කරලා මම එතකොට පුළුවන් නම් ඕනේ බැරි නම් මම ටක් ගාලා කියලා දෙන්න රෆ්ලි පුළුවන් බෑ ඔය දෙකෙන් එකක් දාන්න ටක් ගාලා වලුනි මුන්ට කැමරාවි ඔන් කරන්න බෑ කියන එක කමක් නෑ නේ යකෝ මම පුළුවන් ද බෑද කියන එක ටයිප් කරන්නත් තමයි ඔලක් නෑ ටක් ගාලා incline plane පුළුවන් නම් මම ගානම එක්ස්ප්ලেইন කරගෙන යන්න හදන්නේ ඒක පුළුවන් තව කවුද දැන් එන උත්තර වල හැටියට නම් හැමෝටම පුළුවන් වගේ එබන් මෙහෙම තිබ්බාම මෙයාගේ weight එක වැටෙනවනේ mg පල්ලෙහාට එහෙමනම් මෙතනින් එනවා මෙයා ටීට නම් මම roughly explain කරගෙනත් යන්නම් r මෙයා mg cos theta පල්ලෙහාට mg sin theta මේකට අපි දාන ඕන force එකක් එහෙනම් මෙතන කියනවා අර downward අරයාගේ resistive force එක එනවා resistance is 200 newton එහෙනම් මේ දෙන්නම එකට එකතු වෙලා තමයි මෙයාව පල්ලෙහාට අදින්නේ එහෙනම් මෙතන velocity එක නිකන් මේ කියන්නේ මෙහෙට උඩට මොනාරි force එකක් දෙනවා මේ force එක balance එහෙනම් මෙයා uniform velocity එකකින් යනවා ඔන්න ඔක ඔලුවට ගන්න ඕන times theta when Newton powers the phenomena and find the total resistances against 200 find the maximum velocity of landing velocity කියන්නේ ඊට වඩා ගියොත් ඒක accelerate වෙනවා downward force දෙක මොකක්ද downward force දෙක 200 plus mg sin 20 හරිනේ 200 plus mg sin 20 ඒක පැහැදිලිනේ එතකොට මෙතනදී තියෙනවා කීයද නැස්සේ කීයද මේකේ නැස්සේ කීයද ළමයි ගහලා තිබුණේ 520 නේ 1200යි නේ යා 1200යි නේ එතකොට 1200 times gravity is 10 times sin 20 මේක ගත්තාම කීයද මෙතන 200 plus 0.2 කියලානේ තියෙන්නේ 1400යි 1400 නිව්ටන් total force එක කීයද 2600යි හරි මෙතන කියනවා කායකෙන් දෙන කායකෙන් දෙන power එක කීයද කලින් power එකමයි කියලා කලින් power එකමයි කියලා කලින් power එක කීයද තමයි power equals 10400 watt එහෙනම් මේ පාරක් තියෙන්නේ ඔය power එකම තමයි එහෙනම් ළමයි අපි දන්නවා 10400 watt is equals to මෙන්න force එක 2600 මේක වැඩි කරනවා ළමයි අපි අර දුන්න velocity එකෙන් අපිට ගන්න පුළුවන් maximum velocity එක බිංදු දෙකක් කපලා දාන්න ඕන ගාලා 26යි කීයද 52යි 104යි 104යි එහෙනම් v max වල වැලියු එකක් එනවා v max equals 4 ms minus 1 ළමයි මේ උත්තරය ආවද ළමයි මේ උත්තරය ආවද අස්පක් මරු අනිත් අයට ආවද ටක් ගාලා කියන්න උත්තරය ආව නම් ආවා නැත්තම් නෑ නැතෝ එල හරි අස්පක්
අනිස් කාවා එළකොල්ලෙක් හරි ඇති ඇති කට්ටිය කරවිලා නැහැ හරි ඊළඟට තව වටිනම කියලා දෙයක් කියලා දෙන්න තියෙනවා මම මේක මකලා දාන්නම් බ්‍රේකින් ඩිස්ටන්ස් එක ගැන මෙන්න මේ ප්‍රශ්නේ නම් එහෙම එකක් අහලා නැහැ සාමාන්‍යයෙන් ඔයාලට මේක එන්න ඉන්න තියෙනවා තින්කින් ඩිස්ටන්ස් එකක් ගැන හිතලා ඔයා දන්නවා පායක හොඳට සින්දුවකුත් අහගෙන ෆුල් ආතල් එකේ යනවා හරිද ගල් එකේ යනවා වෙලොසිටි එකකින් හරි දන්නවනේ හොඳට සින්දුවක් දානවා ෆුල් සීන් එකේ යන ගමන් පාරට මොකෙක් හරි පාර හරහා පයින්නවා පොඩි එකෙක් කියමු නැත්තම් බල්ලෙක් පූසෙක් පාර හරහා අලියෙක් පයින්නවා වෙන්න පුළුවන් නැත්තම් මොකුත් නෑ ගහක අත්තක් කඩන් වැටෙනවා නැත්තම් අර මාත් එක්කම හොඳට කිකේ ගිය එක එකපාරට බ්‍රේක් ගන්නවා ඔය මොකක් හරි වුණාම අපි ඒකේ වදින්න නැති වෙන්න නවත්ත ගන්න දෙපෑනේ ඔය ඉස්සරහින් තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකකින් මේ වෙලාවේ තමයි මගේ ඉනිෂියල් වෙලොසිටි එක u මෙයාගෙන් ගිහිල්ලා මෙන්න මේ අතර තියෙන ગેප් එක ඩිස්ටන්ස් එකක් තියෙනවා මෙයා අපි කියමුකෝ කවුරු හරි ළමෙක් කියලා ළමයව හප්පගෙන යන්න බෑනේ අපිට මෙතනදී ඇත්තම කතන්දරේ මොකක්ද අපි මෙහෙම දකිනවා හොඳට අහගන්න මේක ඔයාලට thinking distance මේකේ දීලා නැහැ thinking distance එක දුන්නා නම් කට්ටිය නා ගන්නවා ඒකයි එහෙම දීලා නැහැ ලන්ඩන් A level වල ළමයි ඔක thinking distance එකත් එක තමයි දෙන්නේ මම වැඩිපුර කරන්නේ ලන්ඩන් A level classes වල ඕල අනිවාර්යයෙන්ම thinking distance එක දෙනවා අපේ ළමයින්ට ඕක අලුත් concept එකක් හින්දා ඒක දීලා වැඩේ කියන්නේ මගේ ලන්ඩන් A level වලට මම පටන් ගත්තේ මුල්ම ක්ලාස් එක හිටපු පළවෙනි ස්ටුඩන්ට් ගේ නම අස්පක් මට මුලින්ම නම අහුවම hina ගියා අනික අපිට වගේ නම් හුරු නෑනේ හරිද මට වැරද්ද hina ගියා මම මගේ යාළුවෙක් ඉන්නවා ප්‍රවීන් කියලා මැත්ස් කරන එකේ කුයිමායි දෙන්න අඩුව කියනවා ඔයාලහන්කෝ අස්පක් වන් කියලා අම්මා අපිට ආගෙන hina වෙනවා හරිද නිකන් අපිට වෙන 아무තු මීනින්ග් එකක් එන්නේ ඊට පස්සේ කොහොම හරි ඒකට ඉතින් අරාබි වලින් අර ලස්සන මීනින්ග් එකක් ඇති ඒක වෙනම කතාවක් කොහොම හරි මේකේ ක්ලාස් එක මුලින්ම පටන් ගත්තා මූට මාව අල්ලලා ගියා මට මේකවත් අල්ලලා ගියා කොහොම හොඳ ගොල්ලා සුපිරි ගොල්ලෙක් හැබැයි එකම සින්නයක් තියෙනවා මිනිහා මේ ගාතර සෞදි වල ගෙනවා මේ මොනවාද මේ ඔයිල් කම්පැනි එක ෂෙයාර්ස් එහෙම තියෙන ටික සල්ලිකාර බුලට් එක ඌ ලංකාවට ආදරේ නෑ පොර ආදරේ සල්ලි සෞදි වලට ඒ ඇරෙන්න කොල්ලා මාර හොඳයි අයියා දැනටත් දැන් මොනවාද යුනිවර්සිටි එක ඉංග්‍රීසි වල ඉගෙන ගන්න ගමන් ඉන්නේ දැනටත් මට කෝල් කරනවා ඔය විදිහට හරි මොනවද ඒක එකම දින්න එක ඌ සෞදි වලට තමයි යන්නේ ඉතින් කොහොම හරි ඉතින් ඒවල අපිට thinking distance ගැන පවා තියෙනවා හොඳට හිතන්නවා යන ගමන් පවා දකින්නවා මෙහෙම ඒ ලයිට් රේ එකේ ඉන්න නම් මහා ටයිම් එකක් යන්නේ නැහැ ඒක නිග්ලිජිබල් හැබැයි ඇහැ ඇතුලේ නර්ව් සිග්නල් එකක් නේ යන්නේ මේ නර්ව් සිග්නල් එක ඇහැට ගිහිල්ලා මොළය ඇතුලේ ප්‍රොසෙස් වෙලා ආපහු මෝටර් නියුරෝන් කියලා තියෙනවා එකෙන් පා ගන්න නාගින් කෙනාට වෙනස් වෙනවා හොඳට මාසල් ආර්ට් කරලා ස්පෝර්ට් කරලා හොඳ යම් යන් ඩයිනමික් එකෙක් හොඳ හෙල්ත් එකක ඉන්නවා නම් උට සටස් ගාලා කරන්න පුළුවන් රිෆ්ලෙක්සස් හොඳයි පට්ට නාකි අංකල් කෙනෙක් හොඳට බීලා ඉන්න වෙලාවක කොහොමද තප්පර ගානක් යනවා මිනිහට thinking distance ඔන්න ඔකට තමයි අපි හිත ඉන්න කර වාහනේ හිතන්න බෑනේ අපි හිතනකොට වාහනේ හිතන්න බෑ එතකොට ඒක නිසා වාහනේ ආපු වේගෙන්ම යනවා මෙන්න මෙතන එනවා thinking distance මම මේක කියලා දෙන්නේ මේ ප්‍රශ්නෙට අදාළ හින්දා නෙමෙයි ඉස්සරහට උන් ප්‍රශ්නයක් දුන්නොත් ඒක මේ අපි වාහනේ ආපු ස්පීඩ් එකෙන්ම මෙන්න මේ thinking time එකේ මෙයා ඉස්සරහට යනවා s = ut කියන ඉක්වේෂන් එක මෙතන දැන් plus half v t square acceleration එකක් නෑනේ මේ ස්පීඩ් එකෙන් ඉස්සරහට යනවා උන් ඕකට අපි thinking distance කියනවා එතකොට think කරාට පස්සේ තමයි බ්‍රේක් කරන්න කකුලට යන්නේ සිග්නල් එක මෙතනින් එහාට යන්නේ braking distance මෙතනින් එහාට යන distance එක මොකක්ද braking distance bd මේ දෙකේම එකතුව තමයි මොකක්ද stopping distance කියද thinking distance plus braking distance මෙන්න මේ දෙකේම එකතුව හැබැයි මේ ගානේදී අපිට thinking distance කියන එක කතා කරන්න එපා කියලා තියෙනවා ඉදිරි අනාගතයේ වෙනුවෙන් මම ඔක් කියලා දුන්නේ හරි මම කරනවා මම වැඩිලා තියෙන්නේ නැහැ බලා ගන්න ඕන නම් වීඩියෝ එකෙන් බලන්න ඉස්සරහට යවලා බලන්න පුළුවන් හරි
මේකේ කියලා තියෙනවා. හොඳට බලන්න. බ්‍රේක් ගහපු ගමන් මොකද වෙන්නේ? ලෙස්සගෙන යනවා. දැකලා තියෙනවනේ පාරවල් වල ටයර් පාරවල් හිටනවා කෑස් කරලා නිකන් අර අම්බිකිරි හඬක් ඇවිල්ලා ලෙස්සගෙන යනවා. මීටර 35ක් ඉස්සරහින් යන්නේ. අපි යනවා 70 y කිව්වට අපිට තියෙන්නේ 20 ms -1. තමයි ඉන්නේ මීටර 35ක් ඈතින්. එතකොට when apply the all four wheels were locked ආගේ lock රෝද හතරම lock වෙනවා brake එකේදී. Tires started to slip without rolling. Identifying the correct coefficient and friction acting on this situation, giving approximate reasoning and appropriate rationing and calculation, state whether the car would hit the obstacle or not, neglect the reaction time of the driver before thinking, braking. Sorry. දැන් අපි හිතන්න ඕන ළමයි හොඳටම මෙයා ලෙස්සනවනේ. එහෙනම් මොන friction එකද මෙතන තියෙන්නේ? dynamic ද static ද? my god. dynamic මෙයා ලෙස්සගෙන යන්නේ. මෙයාව මෙච්චර වෙලා ලෙස්සන්න try එකක් දෙනවා නමුත් කාර් රෝදේ පෙරලිලා ලෙස්සන එක වළක්වනවා. දැන් කාර් එක lock නේ කොල්ලෝ. ඔව් මොකයි හොඳට ඒකේ කියලා තියෙනවා හොඳට හිතපන් කියලා තියෙනවා. මෙයා ලෙස්සගෙන යන්නේ ලෙස්සගෙන යනකොට මොන ඩයිනමික් මොන ෆ්‍රික්ෂන්ද? තමයි උතන සෙට් වෙන්නේ ඩයිනමික් ෆ්‍රික්ෂන් එක කියන එක හොඳට මතක තියාගන්න. මෙතන සෙට් වෙන්නේ මෙන්න මෙයාව FD. අර අපි කලින් කතා කරපු FD එක. so dynamic friction එක අපි මේ වෙලාවේ හොයලා බලමු. FD is equals mu d r. mu d කියන්නේ කීයද? 0.5 times resistance, so result 1200 times 10 mg නේ. මේක r කියන්නේ mg නේ. එතකොට කීයද? දැන් දෙනවා 12000යි 6000යි. negative 6000. ඇයි මම negative දැම්මේ? friction කවදාකවත් motion එකට support කරන්නේ නැහැ. නවත්තන්නමයි බලන්නේ. preventing or retarding. හොඳට මතක තියාගන්න. force එක හොයාගත්තා. මට නිව්ටන්ගේ applying මෙන්න මේක ලියලාම දානවා නම් හොඳයි. මේවා ලියද්දි තමයි එයාලා දන්නවා මේ හොඳට physics පුළුවන් වෙන්නේ කියලා. applying to සමහර අවුරුදු වල ඒක මාර්කින් ස්කීම් එකේ එහෙම ලකුණු දීලා තියෙනවා. හේතුව ලියනවා. to Newton's second law of motion. මේව දාද්දි උන් හරිය ආසාවෙන් ලකුණු දෙන්නේ ආ පැනලා දෙන්නේ. වව් මේක අමාරු කිය. F equals ma. පළවෙනි ප්‍රශ්නේ හොඳ අස්සන්ට වැඩ දාලා කරන්න. එයාලගේ ඉම්ප්‍රෙෂන් එක ගන්න. first impression is the last impression කියනවනේ. දැන් බලන්නකෝ වැඩි ඕනේ ගිය සතියේ. මට හොඳටම වුණා. මම අස්සෙක් කරේ තමයි තියාගන්න. ඔගේ ලිවද අන්න උන්ට ගියා ඉම්ප්‍රෙෂන් එක. අම්මඩු මෙයාලා මේ පළවෙනි පැය විතරයි හොඳට කරන්නේ. ඊට පස්සේ මෝ හරියන්නේ. එහෙම තමයි ඉතින් පළවෙනි පැය අමාරුවෙන් අල්ලගෙන හිටියා. කරන්න දෙයක් නැහැ. මගේ first impression එක යාලට ගියේ විදියට තමයි. කෙල්ලෙක්ට රෝක් කරලා දුන්නත් එහෙම. අපි පළවෙනි දවසේ ගිහිල්ලා නිකන් හොඳට ජෙන්ටා වගේ ගියොත් කෙල්ල ගැන අපිට ඉතින් මාර ඉම්ප්‍රෙෂන් එකක්. උල් හඩු සීන් එකේ යනවා. අර කිල මෙව නෙමෙයි ඩිෆෙන්ස් එකකින් බහලා මේ ගියත් එතනින් එහාට වෙන්නේ නිකන් අඩ්ඩා වගේ තමයි. ඒක වන්න බෑ. අර ඇඩ්ඩයක් කියන්නේ මොකද්ද මේ ටයර් මොකද්ද මේ මල්ලි බ්‍රේක් චෙක් කරා නම් මේ ටෙස්ට් ඩ්‍රයිව් එකකුත් ගෙනලා දාන්න කියලා. අන්න එතනදී උන් නිකන් ගෑරේජ් බාස්ගේ ලෙවල් එකට වැටෙනවනේ ඇඩ් එකේ. අන්න ඒ වගේ තමයි ඊට පස්සේ මූව කොහෙදී වාහනේ යනවා දැක්කත් මොන්න මේක අදත් යනවා ටෙස්ට් ඩ්‍රයිව් එකකට කියලා හිතන්න. first impression is the last impression කියනවා අන්න ඒ වගේ තමයි. එතකොට පළවෙනි ප්‍රශ්නේ පට්ට හොඳට කරන්න. ඊළඟ ප්‍රශ්න වල තියාලා දන්නවා මම හොඳට වැඩ පුළුවන් එකක්. mass එක කීයද? 1200 times acceleration. 12 12න් බෙදපුවාම කීයද? 5 a is equals -5 ms -2. ඇයි මම මයිනස් දැම්මේ? මෙයා ඩිසෙලරේෂන් එකක් නිසා. කොටස් ගාලා දාගන්න. තප්පර 10ක් දෙන්නම් මේ ටික ලියා ගන්න. මොකද මේකේ ලොකු ලොජික් එකක් තියෙන කැලලක් තියෙනවා මම මේ ලියා ගන්න දෙන්නේ. තප්පර 10ක් දෙන්න.
මොකද දාන්නද? 1 2 3 මේක 25ක් ඇටින් ඉන්නේ. අපි ඉතින් මෙයාට දාලා බලමු. අපේ ආස ඉක්වේෂන් එක equal u square plus 2s කියන්නේ කීයද? බිඳුවයි u කියන්නේ කීයද? 20යි minus 2 times 5 times s I don't know. now ගන්නවා 10s equals 400 s equals 40 meters. අනේ දෙයියනේ මෙයා නතර වෙන්නේ මීටර 40ක් ගිහිල්ලා. මෙන්න මේ ඔබ්ස්ටැකල් එක ගියා මෙයා හරි මොකක් හරි ගහ පඩම් වැඩි චත්ත හරි 35ක් ඇතින්. මෙයා නතර වෙන්නේ තවත් මීටර 5ක් ඉස්සරහට ගිහිල්ලා. අපි කියනනේ ඌ ඇදගෙන ගියා වැඩිල කරලා ඇදීගෙන ගියා. ඇදීගෙන යනවා කියලා තමයි. වැරදිද? මීටර 40ක් දුර ගිහලා නතර වෙන්නේ. නෝකට තමයි අපි කියන්නේ ස්ටොපින් ඩිස්ටන්ස් මේ 40ක් දුර ගිහලා නතර වෙන්නේ. මෙයාම අනිවාර්යයෙන්ම මේ ඔබ්ස්ටැකල් එකේ වදිනවා. යන්නේ. The vehicle hit against the obstacle because it takes some 40 meters to minimum distance to stop the vehicle. ये हमारा reason है. හරි. ඊළඟ එක. සතර පහක් දෙන්නන්ට ඕන ලියා ගන්න. ඊළඟට කියනවා ළමයි මේක ලොක් වුණොත් තමයි ඔය කේස් එක එන්නේ කියලා. ලොක් වුණොත් ඇයි? ලොක් වුණොත් ඇයි ඩයිනමික් ෆ්‍රික්ෂන් එකයි බලපාන්නේ. හොඳට බලන්න. ආයිත් මම අඳින්නම්කෝ මේ chart එක. මෙයා උඩ ස්ටැටික් ෆ්‍රික්ෂන් එක ලොකුයි ඩයිනමික් ෆ්‍රික්ෂන් එක අඩුයි. මෙයා 0.5 මෙයා 0.8. අපිට මේක ස්ටැටික් ෆ්‍රික්ෂන් එකේ තියාගන්න පුළුවන් නම් පට්ටනේ. එතකොට මේ මට නවත්ත ගන්න පුළුවන්. මොකද රෙසිස්ටිව් ෆෝර්ස් එක ගොඩක් සරයිනේ. දැස්සගෙන යද්දි ඩයිනමික් ෆෝර්ස් ෆ්‍රික්ෂන් එකට යනවා. ඔව්. ස්ටැටික් ෆ්‍රික්ෂන් එක ස්ටැටික් එක කියන්නේ මැක්සිමම් එක ලිමිටින් ෆ්‍රික්ෂන් නේ. හරිද? නතර වෙලා තියෙද්දි ස්ටැටික් ලෙවල් එකේ තියෙන මැක්සිමම් එක තමයි ලිමිටින් එක. ඊළඟට මෙතන තියෙන්නේ ඩයිනමික් එක. ඩයිනමික් එක අපිට පාඩුයි. මොකද ෆ්‍රික්ෂන් එකේ ෆෝර්ස් එක අඩුයි. දැහැන තුලක් යනවා නතර වෙන්නේ. මේකට දාගත්තොත් අපිට පොඩි ගේමක් ගහගන්න පුළුවන් වෙයි. ඉතින් සයන්ටිස්ලා නිකන් ඉන්නේ නෑනේ. ඔයාලා දන්නවනේ ඇක්සිඩන්ට් වල රෙකෝඩ් ගන්නවා, පාරවල් වල කන්ඩිෂන්ස් බලනවා. ඒ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් දාලා ප්‍රැක්ටිස් කර කර බලනවා කියන්නේ. එයාලා හොයාගත්ත ක්‍රමයක් මොකක්ද? බ්‍රේකින් සිස්ටම් එක ඩෙවලොප් කරා ABS කියලා. මොකක්ද? automatically releases. හරිද? anti lock braking system ABS anti lock. ඒ කියන්නේ wheel එක මෙහෙම lock කරන එක උනොත් තමයි මෙයා slip වෙන්නේ. අතනදී කරන්නේ මොකක්ද? brake වදිනවා අන්න slip වෙන්න ගන්නවා ආපහු release කරනවා. එතකොට ආපහු roll වෙන්න ගන්නවා. අන්න ආපහු මොන friction එකද දෙන්නේ? limiting friction එක දෙනවා. ආයෙත් lock කරනවා ආයෙත් less වෙනවා. ආයෙත් lock කරනවා. අරිනවා. දැන් මේක තමයි සමහර වැඩෝ ඉන්නවා. කියන්නේ brake ගහද්දි මෙහෙම සට ගාලා මෙහෙම ළඟ තියලා මෙහෙම ගගහ ගන්නවා. ඒක හැමෝටම කරන්න බෑ. ඒ කියන්නේ හොඳම coordination, nervous coordination තියන අය කරනවා ඒක ලස්සනට. කොහොම manually. ඒකත් effective නෑ. මෙතනදී අනිත් full automated නේ. fully automated තප්පරයකට කීප වාරයක් මෙහෙම ඇලි යනවා. ඒකවල කියන්නේ braking pad. එතකොට මොකද වෙන්නේ? කැරගෙනවා roll නතර වෙනවා. කැරගෙනවා නතර වෙනවා. එහෙම කරද්දී අර effective resistance එක coefficient එක පොඩ්ඩක් අර limiting friction එකට කිට්ටුවෙන් තියාගන්න පුළුවන්. ඒ තරම්ම නැහැ. කිට්ටුවෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ABS එකට පිසිද්ධ වෙන්න අලුතෙන් එන dynamic friction එක මොකද වෙන්නේ? අර එකේ තිබුණේ 0.8 වලටනේ. මෙන්න මෙතනදී හදලා දෙනවා කීයකද? 0.75 වලට හදලා දෙනවා. මාර උදව්වක් කරා ABS එකේ. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි.
ABS එකෙන් අපි මොකද කරන්නේ කියලා බලමු. මෙතන කියනවානේ අපි අර ස්පීඩ් එක කියලා 20 න් අපි දන්නවා ආපහු people's මේ according to Newton's second law of motion right දාන්න ඕනේ. sorry F හොයලා ඉන්න බෑනේ. F හොයලා ඉන්න new R new කීයද 0.75 R 1200 කීයද 0.75 times 1200 බලමු. වැඩි කරගෙන යනවා මම මේකෙන් ගන්නවා 0.75 times 1200 900යි. force එක එනවා 900 newton. තව කිව්වත් තියෙනවා G වලින් ආපු ගමත උනානේ 9000 newton. හරි 9000 කලින් පාර 6000 නේ ආවේ. දැන් අපි F equals ma දානවා minus 9000 equals 1200 times acceleration 90ට 6 වගේද 6 2යි 90ට 6 15යි acceleration එක එනවා -7.5 ටිකක් ලොකු deceleration එකක් නේ දැන් සෙට් වෙන්නේ. කලින් 5යි ආවේ දැන් 7.5 මේ පාර නම් අපිට ටිකක් ලොකු වාසියක් වෙයි වගේ. බලමු කොච්චර ලොකු වාසියක් වෙනවද කියලා. අර ඉක්වේෂන් එක තමයි මම ආපහු දාන්නේ v square plus u square plus 2as බිඳුවට ගෙනියන්න ඕනේ 20 වලින් පටන් ගන්නෙ -2 times 7.5 times s I don't know then 15s equals 400 15 වේවා 5 වේවා 3යි 5 වේවා 40ට කීයද 8යි 80යි s equals කීයද 80 බෙදන්න ඕනේ 5න් 3න් එතකොට කීයද 25යි 75ට 3යි 26යි 26.6 meter. දැන් වදීද ළමයාගේ ගිහිල්ලා ළමයාගේ හරි අර කඩන් වැටිච්ච අත්තක්ද මොකද්ද දන්නේ නැහැ ඉතින් ඔය බලමු. so an obstacle මොකක් හරි obstacle එකක් වදින්නේ නැහැ. මීටර 35ක් ඇදින්නේ ඉන්නේ. යා මීටර 9ක් විතර වගේ වේලාසනින් නවත්ත ගන්නවා. අම්මෝ වේරා. ඊළඟ ආර side of relief දාන්න පුළුවන් thanks to what? Thanks to ABS. හරිද? හැබැයි thanks to ABS නෙමෙයි. ඔව් automated brake system එකක් තියෙනවා මොනවාද? WagonR වල එහෙම. අම්මට උඩු ලංකාවේ ගොඩක් මිනිස්සු බර ඇක්සිඩන්ට් වෙනවා ඔන්න ඔය automated scene එකකින්. ඔව් ළඟදී අපේ ඉස්කෝලේ සර් කෙනෙක් එනවා මේ නහයත් පොඩ්ඩක් තුවාල කරගෙන නිකන් බලද්දි වාහනේ පිටිපස්ස දැලිලා. මොකද දන්නවද වෙලා තියෙන්නේ? මිනිහට අර ඔය ගැන එච්චර අවයනස් එකක ඉඳලා නැහැ. ඉස්සරහින් වාහනයක් ඇවිල්ලා ගිහලා එකපාරට මේ ඔටෝ බ්‍රේක් එක වැදිලා. ඔව් ඔටෝ බ්‍රේක් එක වැදිලා ඔටෝ බ්‍රේක් එකට පින් සිද්ධ වෙන මේ මිනිහයා ගිහිලා නහයත් වැදිලා. පිටිපස්සෙන් ආපු බයික් කාරේ අරකට ඇනලා ඌට බෙහෙත් ධම්මලා ඔක්කොම කරලා සේරම කරලා ඉස්කෝලේට මිනිස්සු එනකොට 9ක් පැනලා එතකොට තමයි ওই සීන් එක ගැන ගොඩ දෙනෙක් දැනගත්තේ මෙහෙම සීන් එකක් මේකේ තියෙනවා කියලා. ඉතින් ඒක හොඳයි වෙන රටවල් වලට. මොකද මේ වාහනයක් එක කර උඩනේ යන්නේ. එතකොට අර ඔටෝමේටඩ් බ්‍රේක් වදිනවා කියන්නේ ඉතින් අර පිටිපස්සෙන් එන උන් අනිවාර්යෙන් අනිනවා. සාමාන්‍යයෙන් වාහන දෙකක් අතර මිනිමම් ગેප් එකක් තියාගෙන යන්න ඕනේ. මෙහෙම නෑනේ. දැන් මම try කරලා තියෙනවා ગેප් එක තියලා යන්න. ગેප් එක තියලා යන්න මම try කරනකොට අනේ මොකෙක් හරි හාල් පාරුවෙක් ඇවිල්ලා ඕක මැද්දට රිංග ගන්න. ඉතින් ආපහු අර ગેප් එක අඩු කරන්න බෑනේ මට. ඒතර මොකද කරන්නේ? කිසිම වෙලාවක මම ગેප් එකක් දෙන්නෙත් නෑ. අපිටත් යන්න වෙලා තියෙන අර බලු පොරේ අර විදිහටම තමයි. ඒක නිසා කීරවත් මේ ලංකාවේ ગેප් තියලා යන්න බෑ. ඉතින් පිටිපස්සෙන් එන එක ඔටෝමේටඩ් බ්‍රේක් වැදිච්ච ගමන් කෙනෙක් වදිනවනේ කිස් ගාලා එකපාරට. අඩුම තමයි. හරි. අන්තිම ප්‍රශ්නේ then the car enters to horizontal circular road with the radius of curvature 18 meters assuming that the coefficient of friction are same in the part B above B කියන්නේ අපිට කියන්නේ dynamic static එකනේ find the maximum velocity that the car can move safely without slipping.
දැකලා තියෙනවනේ අපි කියන්නේ කතාවටත් හම්බෝ මුත් එක්ක නම් බයික් එකේ යන්න ඕන නැහැ කොහොමවත් මේක වංගු කෙලින් කරනවා කියන. එහෙම දෙත්තක් ඉන්නවා. වංගු කෙලින් කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා අයියෝ මොන අයියා වුණත්. මොකද නිකම නිකන්ද පුරුද්දට ගන්නවා පාරේ වැලි වැටලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඉස්තල ගිහලා ලයිට් කරනවා. එහෙම සීන් තියෙනවා. හරිද? එහෙම නැත්නම් වංගුවේ මොන හරි කරුණකට මොකක් හරි යන වාහනකින් තෙල් ටිකක් හැදිලා. අර සාමාන්‍ය විදිහට නමලා වම කරලා වැඩ දාලා ගන්නවා තෙල් හැදිලා මොනවා. අද මොන හරි කරුණකට අපි හිතනට වඩා ස්පීඩ් එක වැඩිපුර ඇවිල්ලා. ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම ලෙවල් එකක් තියෙනවා වංගුව. මෙන්න මෙහෙම. මෙයාගේ රේඩියස් එක තියෙනවා නම් මෙයාගේ යන්න පුළුවන් උපරිම ස්පීඩ් එකක් තියෙනවා ළමයි. ඊට වඩා වැඩි වුණොත් මෙයා හැරෙන්නේ නැහැ. මෙයා මෙහෙම හරවලා ගන්න ඕනේ පාරත් එක්ක. මෙයාට හැරෙන්න බැරුව යනවා. මෙයා ආපු ස්පීඩ් එකෙන් ඕම්ම යනවා. අන්න වංගුව කෙලින් කරනවා ඒ වෙලාවේ මොකද? මේක රොටේෂනල් මෝෂන් කරන්නේ තව සතියකින් උනේ. නෑ ලබන සතියේත් මේ වගේ ප්‍රශ්න කරලා ඊළඟ සතිය තමයි මම රොටේෂනල් මෝෂන් වලට එන්නේ. රොටේෂනල් මෝෂන් වලදී ළමයි මම මේක ඉන් ඩීටේල් කියලා දෙන්නේ. අද ඉන් ඩීටේල් කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ වංගුවෙන් එළියට මෙයාගේ තියෙන්නේ ඩෙවලොප් වෙනවා මොකක්ද? සෙන්ට්‍රිපිටල් ෆෝර්ස් එක FC එක. වංගුවේ ඇතුලේ තියාගන්න මෙයා පාවිච්චි කරනවා FF ෆ්‍රික්ෂනල් ෆෝර්ස් එක. හරිද? මම මේකේ ෆ්‍රී බඩි ඩයග්‍රෑම් එක දැන් අඳිනවා. මම ෆ්‍රී බඩි ඩයග්‍රෑම් එකක් අඳින්න පුළුවන් කරන ඩොට් එකක් දාලා ඒක අඳින්න පුරුදු වෙනවා. R එක යටට MG එක මෙහෙට තියෙනවා මම අර කියපු FC සෙන්ට්‍රිපිටල් ෆෝර්ස් එක. මේ ඇතුලට තියෙනවා ෆ්‍රික්ෂනල් ෆෝර්ස් එක. දැන් මෙයා ලෙස්සන්නේ නැහැ කියන්නේ මෙයා ඉන්න ඕනේ ලිමිටින් ෆ්‍රික්ෂන් එකනේ. හරිම. ලෙස්සනවා නම් ඩයිනමික් වෙනවා. හරි. ටුට්ටක් ලෙස්සුවොත් ඇතියා. ඒක පොඩ්ඩකට ලෙස්සුවොත් ඩයිනමික් වෙනවා. ඩයිනමික් වුණා කියන්නේ එතනින් යාලා දිගටම ඩයිනමික් වෙනවා. මොකද ඩයිනමික් ෆ්‍රික්ෂන් එක ස්ටැටික් එකට වඩා ගොඩක් අඩුයි. ටුට්ටක් එක සෙන්ටිමීටර් දෙකක පොඩි තෙල් ටිකක් වැදිලා තිබුණොත් ඇති. ටූටි ස්ටාර්ට් එකක් විතරයි දෙන්නේ. දැන් ළමයි අපිට FC හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මම ළමන සතිය මේ ඊළඟ සතිය කියලා දෙන්නම් මේක ඉන් ඩීටේල් මේක mv² r කියන ඉක්වේෂන් එකෙන් ගන්න පුළුවන්. ඒක මතක අයට ප්‍රශ්නයක් නෑ මතක නැති අයට මම කියලා දෙන්නම් තව සති දෙකක්. මේක ගත්තේ කොහොමද කියන එකේ නම. දැන් මේ ඇතුළට තියෙනවා ෆෝර්ස් එක ලිමිටින් ෆ්‍රික්ෂන් මේක එළියට මේ ඇතුළට F limiting අපි දන්නවා mu limiting and r ඒක අපි දන්නවා. ඉතින් equation number 1 මේක equation number 2 මෙන්න මේ දෙන්න equal කරා නම් අපිට ඕක ලෙස්සන්නේ නැතුව තියාගන්න පුළුවන්. හරි. mv² r equals mu mg m කපලා දානවා. මට v කියන එක ගන්න පුළුවන් ළමයි කොහොමද? square root of mu rg දාලා සබ්ස්ටිටියුට් කරන්න තමයි කියන්නේ. හරි. v වලට ගන්න පුළුවන් mu 0.8 r රේඩියස් එක කීයද ළමයි ඔගේ තිබුණේ? 18 meter නේ curvature 18 times 10 අපි හොයලා බලමු වංගුවේ එහාට යනගන්නේ නැතුව ලස්සන්නේ නැතුව යන්න පුළුවන් උපරිම ස්පීඩ් එක කීයද කියලා 0.8 times 18 times 10 12යි යන්න පුළුවන් v maximum එක කීයද v max equals 12 ms minus 1 දාගන්න තප්පර දෙන්නම් 15ක් ඔක දාගන්න තප්පර 15ක් දෙන්නම් ඔක දාගන්න done එලා හරි මේ යන්නකෝ ඉන්ටර්වල් එකක් ගන්න total marks ළමයෝ 10ක් නෙමෙයි 15ක් තියෙන්නේ ඒ 200න් අපිට 100න් marks හම්බෙන්නේ ළමයි කීයද දන්නවද 7.5 100න් අපිට ඕනේ 200න් අරගෙන අපිට පේපර් එකේ අන්තිමට එන්නේ 100න් ළමයි marks කීයද 7.5 හරි නේද ඔළුවේ දිනවනේ මම මේ කියන්නේ මොකද්ද කියලා
1.5 හරි. දැන් ඉන්ටර්වල් එකක් ගන්න. ඉන්ටර්වල් එකක් අරන් පැය කාලක් ඇතිනේ. හරි. මෙහාන්ද ඉන්ටර්වල් එක ගන්න කලින් පොඩි දෙයක් කතා කරන්න ඕනේ. දැන් මම මේ ප්‍රශ්න ටික ඉන් ඩීටේල් නේ කතා කරේ. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් තියරිත් එක්ක. එහෙමද ඕනේ නිකන් ප්‍රශ්නේ උත්තර ටික සාකච්ඡා කරා නම් ඇතිද? ඒකයි මට දැනගන්න ඕනේ. මොකද ඉන් ඩීටේල් කරන්න නම් මේ වගේ ටයිම් එකක් යනවා. පැයක් විතර යනවා එක ප්‍රශ්නයක්. හේතුත් එක්ක රීසනින් එක්ක කරන එක. මම නම් දකින්නේ ඒක තමයි සාර්ථක. මොකද අර වැඩක් නොකරන වැඩ වාගෙට කරන් ඉන්න උන්ට පොඩ්ඩක් ඔක බෝරින් වගේ දැනෙනවා. ඒක වෙනම කතාවක්. ඉතින් වැඩේ හරියට පිටට ඉගෙන ගන්න ආසායට ඔක තමයි හරිම ක්‍රමය. හැබැයි ඉතින් එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් තව විදියක් තියෙනවා. ඔව්. නැත්නම් ඉතින් අර ගාන හදාගෙන යන්න පුළුවන්. ඒක සාර්ථක නෑ ළම. ඒක තමයි මම නම් දකින විදියට හොඳම ක්‍රමය. මොකද ඒ තියරි එක නේ ඔයාලට මිස් වෙලා තියෙන්නේ. කතන්දරේ ඒ තියරි එක ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක මිස් වෙලා තියෙන්නේ. තියරි පොතේ තියෙනවා වුණාට. මං හිතන විදියට නම් ඉන් ඩීටේල් කරන එක හොඳයි. හැබැයි ඉතින් අර අපිට දවසකට ගණන් 15ක් 10ක් හදන්න බෑ. නිකන් විස්තර කරගෙන හදාගෙන ගියොත් ගණන් 5ක් විතර හදන්න පුළුවන්. මෙහෙම කරොත් අපිට ගණන් 2මාරක් 3ක් හදන්න පුළුවන්. හරි. ඉන්ටර්වල් එකක් අරන් ඉන්න පැය කාලක මම තියලා මියුට් කරලා යන්න මාත් මියුට් කරලා මමත් මොනාරි කන්න ඕන. හරි. එහෙනම් ළමයි ඉන්ටර්වල් එකක් අරන් ඉන්න පැය කාලකින් දැන් කීයද වෙලා බලන්න පොඩ්ඩයි. 33යි නේ. 48 වෙද්දි 50 එද්දි. හරි යන්න. ඔහොමම තියලා යන්න.